අයිබෝන් ළමයි. එතකොට අද අපි කතා කරන්න යනවා අපේ Python seminar එකේ. එතකොට මේ වෙද්දී අපි flow chart ටික කතා කරලා තිනවා. අද කතා කරන්න යනවා pseudo code ටික. හරි. එතකොට flow chart වලින් පස්සේ තියෙන්නේ pseudo code. ඔයගොල්ලෝ tut එක අරගෙන tut එකේ ගියොත් එහෙම යන්න පොඩ්ඩක් පළවෙනි පිටුවට. හරි. පළවෙනි පිටුව. ඒකේ මතකද ලිව්වා පළවෙනි පිටුවේ ගැටලුවක් සඳහා ඇල්ගොරිතම් ගොඩනැගීම. අපි මේ ගැටලු විසඳීමේ පියවරනේ කතා කර කර යන්නේ. හරි? ගැටලු විසඳීමේ පියවර ටික තමයි කතා කර කර යන්නේ. එතකොට එතන මුලින්ම අපි කිව්වා ගැටලුවක් විශ්ලේෂණය කරනවා කියලා. ඊට පස්සේ දෙවෙනි එක B එකට කිව්වා ගැටලුවක් සඳහා ඇල්ගොරිතම් ගොඩනගනවා කියලා. ඊට පස්සේ ඒ යටතේ පල්ලෙහෙන් ලිව්වා මතකද? බලන්න එතන පොඩි බෝල් දෙකක් දාලා එතන ලිව්වා මුලින්ම flow chart. හරි? මේ ඇල්ගොරිතම් යටතේ අපි එක්ක flow chart හඳිනවා. එහෙම නැත්තම් ව්‍යාජකේත එහෙම නැත්තම් pseudo code ලියනවා කියලා. හරිනේ. එතකොට දැන් flow chart එකක් හඳින්න දැන් අපි දන්නවා. හරි. දැන් අපි කරන්න යන්නේ මේක pseudo code බවට පරිවර්තනය කරන්න. එතකොට pseudo code එකක් කියන්නේ ළමයි දැන් අපි මේ ප්‍රශ්නෙට විසඳුම හොයන්න යන්නේ කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් හදලානේ. කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් හදලා තමයි මේ ප්‍රශ්නෙට විසඳුම හොයන්න යන්නේ. පැහැදිලිනේ? එතකොට මේ ප්‍රෝග්‍රෑම් එක හදන්න කලින් අපි ඉස්සෙල්ලාම ප්‍රෝග්‍රෑම් එකේ වෙන්නේ මොනවද කියලා බලාගන්න ෆ්ලෝ chart එක ඇඳලා. ඊළඟට මේ ව්‍යාජකේතේ එහෙම නැත්නම් pseudo code එකකින් වෙන්නේ අර ප්‍රෝග්‍රෑම් එක හදන එක තවත් ලේසි කරන්න. හරි? මේ ෆ්ලෝ chart එක අපි පරිවර්තනය කරනවා අපි ලියන්න යන කෝඩ් එක ඒ කියන්නේ අපි හිතමු Python වලින් කියලා Python කෝඩ් එක වගේම කෝඩ් එකකට. හැබැයි ඒ වගේ මේක රන් වෙන්නේ නැහැ. මේක කොහෙවත් රන් වෙන්නේ නැහැ. හැබැයි ඒක වගේම තමයි. එතකොට ඒක දිහා බලලා අපිට රක් ගාලා අයිඩියා එකක් අරගන්න පුළුවන් අපේ ප්‍රෝග්‍රෑම් එක ගැන. පැහැදිලිද? එතකොට ඔන්න ඔහොම තමයි ඔය විදිහට තමයි මෙතන අපි මේ pseudo code එක අඳින්න යන්නේ. ඔන්න ඔය හේතුව නිසා. හරි? එතකොට යන්නකෝ pseudo code 9 වෙනි පිටුවට. tut එකේ 9 වෙනි පිටුවට. හරි? එතකොට එතන පැහැදිලිව කියනවා උඩ ගැටලුවක් විසඳන ආකාර සරල භාෂාවකින් දැක් වූ ප්‍රකාශයක් කල්පිත ක්‍රමලේඛයක් කියලා කියන්නේ pseudo code එකක් කියන එක ව්‍යාජකේතයක් එහෙම නැත්නම් කල්පිත ක්‍රමලේඛයක් ලෙස හැඳින්වෙන්නේ. pseudo code එකක් කියලා කියන්නේ ගැටලුවක් විසඳන ආකාරය ඔන්න වගේ සරල භාෂාවකින් දක්වන එක. මේ භාෂාවට නීති නැහැ. හරි? අන්න ඒක තමයි විශේෂත්වය. එතකොට මෙම පරිගණක ක්‍රමලේඛයක් නොවන අයෙකුට උනත් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මේක ලියන්නේ. හරි? ඔන්න ඔය කොටස මතක තියාගන්න ඕනේ. දැන් අපි බලමු අර කලින් වගේම කලින් අපේ flow chart වල තිබ්බේ මේ අනුක්‍රමන තේරීම් හරි ඊට පස්සේ පුනර්කරණ කියලා ඒ ටික හැමම මේකෙත් තියෙනවා. හරි? ඒ ටික හැමම මේකෙත් තියෙනවා. දැන් අපි පළවෙනියෙන්ම ඔතන මේ අනුක්‍රමණය යටතේ පටන් ගත්තොත් මුලින්ම මොකක්ද දීලා තියෙන්නේ? පරිශීලකයා විසින් ලබා දෙන සංඛ්‍යා දෙකක එකතුව ලබා ගැනීම. හරි? ඒතකොට දැන් ඒකේ flow chart එක අඳින්න අපි දන්නවා. කොහොමද ඇන්දේ? අන්න අපි මෙතනින් start කියලා එකක් දැම්මා. start කියන එක දැම්මා. ඊට පස්සේ පරිශීලකයා විසින් ලබා දෙන සංඛ්‍යා දෙකක් නම් අපි ලිව්වා input x, y කියලා. මේ විදිහට දැම්මා. ඊළඟට ආදාන අරගත්තානේ. ඊළඟට එකතුව. අන්න අපිට කියන්න පුළුවන් tot සමානයි x ධන y. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් display tot මෙන්න මෙහෙම. ඊට පස්සේ අපිට මේක end එකට දාන්න පුළුවන්. හරිනේ? ඔන්න ඔය විදිහට අපි flow chart එක ඇඳලා. මේක අඳින්න දැන් අපි දන්නවා. දැන් මේකෙම pseudo code එක තමයි ලියන්න යන්නේ. බලන්න pseudo code එක ලියද්දි අපි මොකද කරන්නේ? මෙන්න මේ start සහ end කියන එක අපි දාන්නේ මෙතනදී අපිට දාන්න පුළුවන් begin. හරි? begin කියන එක දාන්න පුළුවන්. end එකට end දාන්න පුළුවන්. හරි? එදා මම අර මේ marking scheme එකේ ඔයගොල්ලන් share කරද්දී ඔයගොල්ලෝ දැක්කා එතන ඒ අවශ්‍ය වචන දාන්න පුළුවන්. මොකද අපි begin කියන එක පුරුදු වෙමු. හරි? ඔන්න ඔහම දාන්න. ඊට පස්සේ මේ කෝඩ් එකක් ලියද්දි මතක තියාගන්න pseudo code එකක් ලියද්දි දැන් මේ begin එකෙන් පස්සේ දේවල් ටික චුට්ටක් මේ විදිහට indentation අපි ඒකට කියනවා indentation කියලා. චුට්ටක් මේ විදිහට ඉඩ තියලා ලියන්න. එතකොට පැහැදිලි. input
x, y. මේක මෙහෙම්මම වචන වලින් ලියන එක කරන්න. මහ ලොකු දෙයක් නැහැ. මේක මෙහෙම්මම වචන වලින් මේ start එක begin කියලා ලිව්වා. හරි? input x, y. ඊට පස්සේ tot සමානයි x ධන y. ඔන්න ඔහොම දාන්න පුළුවන්. x ධන y. ඊට පස්සේ මෙතන අපිට දාන්න පුළුවන් display tot එච්චරයි මේ තුන විතරයි. අන්න end එක අපිට දාන්න පුළුවන් මෙහෙම. මෙතන end. බලන්න එතකොට begin එකයි end එකයි එක කෙලින් ඊටු ටික indentation තියලා ওই විදිහට දාන්න ඕනේ. එතකොට ඒක නීතියක් නෙමෙයි. හරි? මේ විදිහට දැම්මහම ලස්සනයි අපිට පැහැදිලිව අඳුර ගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට මේක මේ තියෙන්නේ සූඩෝ කෝඩ් එක මෙන්න මේ ෆ්ලෝ chart එකට අදාළව. එහෙම නැත්නම් ඔය දීලා තියෙන ප්‍රශ්නෙට අදාළව ව්‍යාජකේතය තමයි මේ තියෙන්නේ. හරිම ලේසි. අපි මේ ලියපු අපි මේ ඇඳපු ෆ්ලෝ chart එක හැමම සංකේත මුකුත් නැතුව වචන වලින් ලියන එක තමයි සූඩෝ කෝඩ් කියලා කියන්නේ. මහ ලොකු දෙයක් නෑ. හරි? තව if condition එකදී චූටි වචන කෑලි ටිකක් එකතු වෙනවා. while loop එකදී තව පොඩි වචන කෑලි ටිකක් එකතු වෙනවා. එහෙම නැත්තම් මේකේ ඇති දෙයක් නෑ. මේකම තමයි. ෆ්ලෝ chart එක හරිනා මේකම තමයි. හරි? right. ටක් ගාලා මේක ලියා ගන්න බෑ. මෙතන වම් පැත්තෙන් ෆ්ලෝ chart එක චූටියට ඇඳ ගන්න. දකුණු පැත්තෙන් මෙන්න මේ ව්‍යාජකේතය ලියන්න බෑ. ටක් ගාලා. ව්‍යාජකේතය ලියන්න බෑ. විනාඩියක් දෙන්න. ටක් ගාලා ලියා ගන්න. ටක් ගාලා. හරි? ෆ්ලෝ chart එකත් ඇඳ ගන්න. ෆ්ලෝ chart එකත් ඇඳ ගන්න. හරිනේ? right. එතකොට ඔන්න ඔය විදිහට අපිට මේක අඳින්න පුළුවන්. ඊළඟට මේක ඇඳලා ඉවර නම් යන්න හතරවෙනි පිටුවට. හතරවෙනි පිටුව ටියුට් එකේම හතරවෙනි පිටුව. හතරවෙනි පිටුවේ අපි ඇඳනේ දෙන ලද සංඛ්‍යා දෙකක ගුණිතය ප්‍රතිදානය කිරීමට අදාළ ගැලීම් සටහන. ඒක ඇඳනේ එතන. ඒක ඉස්සරහින් චුටියට ඒකේ සූඩෝ කෝඩ් එකත් එතනම ලියන්න. ඒකේ සූඩෝ කෝඩ් එකත් එතනම ලියන්න. ඒකේ සූඩෝ කෝඩ් එකත් එතනම ලියලා දාන්න. හතරවෙනි පිටුව. හතරවෙනි පිටුව. හරි? එතකොට ඒකේ තියෙන්නේ දෙන ලද සංඛ්‍යා දෙකක්. මේ ටික ඔක්කොම හැමමයි. ඒකේ තියෙන්නේ ගුණිතයනේ. එහෙනම් අපිට දාන්න පුළුවන් මෙතන x හරි y හරි z හරි මොකක් හරි එකක් දාලා ඒ දෙන්නගේ ගුණිතය. ඊට පස්සේ ඩිස්ප්ලේ කියලා දාන්න පුළුවන්. හරි? right. හතරවෙනි පිටුවේ සංඛ්‍යා දෙකක ගුණිතය ප්‍රතිදානය කිරීමට ව්‍යාජකේතය. ගුණිතය ප්‍රතිදානය කිරීමට ව්‍යාජකේතය. ලිව්වනේ? right. හරි. right. ඊළඟට එයාත් යන්න හිටපු දැන්ට 9 වෙනි පිටුවට නවවෙනි පිටුවට යන්න. right.
එතකොට මෙතන ඩිස්ප්ලේ කියලා දාන්න පුළුවන් ඕනනම් අවුට්පුට් කියලා දාන්න පුළුවන් ඒ ගැටලුවක් නැහැ හරි අවුට්පුට් කියලා දාන්න පුළුවන් print කියලා දාන්න පුළුවන් ඒ ඕන එකක් ගැටලුවක් නැහැ හරි වරහන් අවශ්‍ය වෙන්නේ නැහැ මෙතන ඩිස්ප්ලේ අවුට්පුට් ඒ ඕන එකක් දාන්න පුළුවන් හරි TOT නෙමෙයි මෙන්න මෙහෙම TOT දැම්මොත් එහෙම TOT කියන වචනේ තමයි print වෙන්නේ නේ මෙහෙම දැම්මොත් එහෙම TOT කියන වචනේ print වෙන්නේ දැන් මට ඕනේ TOT කියන වචනේ print කරන්න නෙමෙයි මට ඕනේ TOT කියන විචල්‍ය ඇතුලේ තියෙන අගය print කරන්න එහෙමනම් මෙහෙම TOT දෙපැත්තෙන් double quotation දැම්මොත් වැරදි ඒක තනිකරම වැරදි මොකද එහෙම දැම්මොත් එහෙම TOT කියලා වචනයක් නිකන් print වෙනවා TOT කියලා ඒක නෙමෙයි මට ඕනේ මේ total කියන එක ඇතුලේ තියෙන අංකය ඕනේ එතකොට ඒ වගේ එකකදී TOT කියලා දාන්න ඕනේ. හරි. සූඩෝ කෝඩ් එකක් ලියන්න ෆ්ලෝ chart එකක් ඕනෙමද? නැහැ. ෆ්ලෝ chart එකක් ඕනේ නැහැ. ෆ්ලෝ chart එක මේ මොනවාද? ෆ්ලෝ chart එක තිබුණා නම් ලේසි අපිට සූඩෝ කෝඩ් එක ලියන්න. එහෙම නැත්නම් අපිට ප්‍රශ්න කියවලා වුණත් සූඩෝ කෝඩ් එක ලියන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. හරි? මේක ෆ්ලෝ chart එක තිබ්බොත් ලේසි. ෆ්ලෝ chart එක තිබ්බොත් ලේසි. හරි? right. එතකොට දැන් මේ ඔයාලට ගානක දුන්නොත් ඕනනම් ඔයාලට try කරන්න පුළුවන් මේ විදිහට pseudo code එක අඳින්න. නමුත් මං කියන්නේ හැම වෙලෙම flow chart එක ඇඳලා ඒකේ pseudo code එක ලියන්න. මොකද එහෙම නැතුව ගියොත් මේක පැටලෙන්න පුළුවන්. තේරෙනවද? එහෙම නැතුව ගියොත් මේක පැටලෙන්න පුළුවන්. ඒක නිසා flow chart එක ඇඳලා ඒක බලාගෙන pseudo code එක ලියන එක තමයි වඩා හොඳ. එහෙම නැතුව අනිවාර්යෙන් pseudo code එකට flow chart එකක් ඕනේ නැහැ. හරිනේ? right. දැන් ඔන්න මේ විදිහට දාන්න පුළුවන්. ඊළඟට තේරීම් සිලෙක්ෂන් බලන්න තේරීමක් කියන එකේ දාද්දී අපි මේ මතකයිනේ අපේ ගැලීම් සටහන් වල හැන්දේ මෙතන අපිට කියනවා පරිශීලකයා විසින් ලබා දෙන සංඛ්‍යා දෙකක් අතරින් විශාලම සංඛ්‍යාව හොයන්න ගැලීම් සටහන ඉස්සෙල්ලාම අඳිමු මේ ගැලීම් සටහන නෙමෙයි අපිට ව්‍යාජකයේ තේලියන්න කියන්නේ මං කියවනේ ගැලීම් සටහන ඇඳලා තිබුණා නම් ඇඳනම් ලේසියෙන් අපිට ව්‍යාජකයේ ලියාගෙන යන්න පුළුවන්. හරිනේ? right. එතකොට pseudo code සිංහලෙන් ලියන්න යන්න එපා. ඒකට ඉංග්‍රීසි වලින් දාන්න. හරි? pseudo code එක සිංහලෙන් ලියන්න යන්න එපා. හරිනේ? මේව දාන්න පුළුවන් ගැටලුවක් නැහැ. නමුත් එහෙම දාන්න යන්න එපා. pseudo code එකක් සාමාන්‍යයෙන් අපි ඉංග්‍රීසි වලින් විතරයි දාන්නේ. මොකද දැන් Python ලියන්න බෑනේ සිංහලෙන්. තේරෙනවද? Python තියෙන්නේ programming language යන්නේ. Python ලියන්න ඕනේ ඉංග්‍රීසි වලින්. තේරෙනවද? අන්න ඒ වගේ තමයි. ඒතර මෙතනත් මේ ඉංග්‍රීසි වචන පාවිච්චි කරන්න. ඒ කියන්නේ ලොකු රචනා වගේ දේවල් ලියන්න නෑනේ. input, display, total ඔය වගේ ඒවා තියෙන්නේ. TOT කියලා එහෙම මොකක් කරන්නේ තියෙන්නේ. ඒතර ඒ වගේ ඒවා මේ ඉංග්‍රීසි වලින් දාන්න සිංහලෙන් දාන්න යන්න එපා. අර flow chart එකෙත් නම් සිංහලෙන් පුළුවන්. නමුත් ඒකත් ඉංග්‍රීසි වචන පාවිච්චි කරනවා නම් වඩා හොඳයි. හරි? right. කැමති විදියක් දාන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. එතකොට ඔන්න මේ විදිහට අපිට ගන්න පුළුවන්. ඊළඟට ඔන්න තේරීම් සිලෙක්ෂන්. මේක කියනවා පරිශීලකයා විසින් ලබා දෙන සංඛ්‍යා දෙකක් අතරින් විශාලම සංඛ්‍යාව සෙවීම. ටක් ගාලා ෆ්ලෝ chart එක අඳින්න බලන්න. එක්කෝ මෙතන කෙලින්ම ඇඳොත් වැරදි වගේ නම් කොලයක අඳින්න. මම ඊට පස්සේ මෙතන අඳින්න. ෆ්ලෝ chart එක ටක් ගාලා අඳින්න බලන්න. දෙන ලද සංඛ්‍යා දෙකක් අතරින් විශාලම සංඛ්‍යාව. හරි? ටක් ගාලා. විනාඩියක් දෙන්න. දෙන ලද සංඛ්‍යා දෙකක් අතරින් විශාලම සංඛ්‍යාව හොයන්න x, y pseudo code එක අඳින්න කියලා කියනවා. හරි? සිංහල ඉංග්‍රීසි දෙකම කලම මෙහෙම දාන්න එපා. හරි? ෆ්ලෝ chart එකකට ගලන් දෙන්න බෑ. හරිනේ? right. ෆ්ලෝ chart එක අදින්න. right. මෙන්න මේවනේ එන්නේ.
start එක ආවා input x, y ගත්තා. දැන් මට කියන්නේ දෙන ලද සංඛ්‍යා දෙකක් අතරින් විශාලම සංඛ්‍යාව. එහෙනම් මම බලනවා x විශාලයිද y ට වඩා කියලා. මේක තර්කානුකූලව වරන් බලනවා. x විශාලයි නම් y ට වඩා. x විශාලයි නම් y ට වඩා. ඒ කියන්නේ මේක yes නම්. මේක yes නම් අන්න අපිට කියන්න පුළුවන් x තමයි විශාලම කියලා. දාන්න පුළුවන් display x. එහෙම නැත්නම් output x, print x ඕන එක. එහෙම නැත්නම් no නම් අපිට දාන්න පුළුවන් display y. y. හරිනේ. ඔන්නවම දාන්න පුළුවන්. දොර x විශාලයිද y ට වඩා කියලා බැහුවේ. x විශාලයිද y ට වඩා? ඔව්. ඔව් නා x තමයි විශාල. x විශාලයිද y ට වඩා? නැහැ. නැත්තම් ඉතින් y තමයි විශාල. හරි? ඔන්නවම දාන්න පුළුවන්. ඊට පස්සේ මේ දෙන්නව මෙහෙම end එකකට දාන්න පුළුවන්. end. හරි? ඔන්නවම end එකට දාන්න පුළුවන්. හරිනේ? right. ඔන්න flow chart එක. ඔන්න flow chart එක. හරි? ඊට පස්සේ input xy කියලා if xy then display x. right. හරි බලන්න flow chart එක මේ flow chart එක දැන් මේක අපේ pseudo code එකෙන් ලිව්වොත් මොකද කරන්නේ මුලින්ම begin එකක් දානවා begin. ඊට පස්සේ අන්න input කරනවා input x, y input x, y. ඊළඟට මෙතන මේ if condition එක දාද්දි හරි if condition එක දාද්දි මෙන්න මේ විදිහට දාන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ බලන්න if x විශාලයි y ඔන්නෝම if x විශාලයි y ඕක ඕනනම් වරහන් ඇතුලේ දාන්නත් පුළුවන්. ඕක වරහනක් දාලා වරහන් දෙකක් ඇතුලේ දාන්නත් පුළුවන්. කැමති විදිහක් ඒවට නීති නැහැ. හරි? නමුත් Python වලදී ඔහම දාන්න මේ Python වලදී තමයි ඒවට නීති තියෙන්නේ. කැමති නම් වරහන් දෙකක් දාන්න පුළුවන්. කැමති නම් ඔහම දාන්න නැතුව ඉන්න පුළුවන්. අර තිත් දාන්න අනම්මනම් ඒව කරන්න යන්න අවශ්‍ය නැහැ. හරි? ඊට පස්සේ හොඳට මතක තියාගන්න මෙතන if x විශාලයි y නම් මම කරන්න තියලා කියන්නේ මොකද්ද? x විශාලයි y නම් display x නේ. මෙන්න මේ if එක ඇතුලෙන් තමයි ඒක ලියන්න ඕනේ. අනිවාර්යයෙන්ම display x. එහෙම නැත්තම් ඒ කියන්නේ no අවස්ථාවට එහෙම නැත්තම් අපි කියන්නේ else කියලා. else අන්න අපි ලියනවා display y කියලා. බලන්න හොඳට තේරුම් ගන්න if දැන් මෙතන මේ තිබ්බ හරි තේරීම selection එක අපි pseudo code වලදී දාන්නේ කොහොමද? if condition එකෙන්. if මෙන්න මේක සත්‍ය නම් මේ condition එක සත්‍ය නම් display කරන්න x. මේක සත්‍ය නැත්තම් ඒ කියන්නේ එහෙම නැත්තම් else කියන්නේ එහෙම නැත්තම් කියන්නේ එහෙම නැත්තම් display y. හරිද? මේක සත්‍ය නම් display කරන්න x. එහෙම නැත්තම් මේක අනිවාර්යෙන් මෙතන end if කියලා දාන්න. end if කියන එක දාන්න. මෙතනින් if condition එක ඉවරයි කියන එක ඒකෙන් පෙන්නනවා. ඉවරයි කියන ඔතනින් පෙන්නනවා. හරි? xy දෙකම display වුණාම විශාල එක හොයාගන්න බෑනේ. බලන්න xy දෙකම display වෙන්නේ නැහනේ. xy දෙකම display වෙන්නේ නැහැ. දැන් බලන්න මෙයා මෙතනට එනවා. මෙතන තියෙන්නේ හන්දියක්. එක්ක මෙහෙට එක්ක මෙහෙට. ඔයාට එක්ක මෙහෙන් යන්න පුළුවන් නැත්නම් මෙහෙන් යන්න පුළුවන්. මෙන්න මෙතන අනුව තමයි තීරණය වෙන්නේ ඔයා පහළට යනවද මේ පැත්තට යනවද කියලා. මෙතනින් තීරණය කරනවා x විශාලයිද y ට වඩා කියලා. x විශාලයි y ට වඩා නම් පල්ලෙහෙන් විතරයි යන්නේ. මෙහෙන් යන්නේ නැහැ. තේරෙනවද? ඔයාට එකපාර පාරවල් දෙකකින් යන්න බෑනේ. නිකන් දෙකට කැඩලා එහෙම යන්න බෑනේ. එතකොට මෙතන මේන කමාන්ඩ් එක මෙතනින් බලනවා මෙහෙටද යන්නේ පහළටද යන්නේ. මෙතන කියනවා x විශාලයි නම් y ට වඩා පහළට යන්න. x විශාල නැත්නම් y ට වඩා වමට යන්න. හරි? එහෙම නම් පල්ලෙහාට ගිහිල්ලා display x කරනවා. එහෙම නැත්නම් මෙහෙන් ගිහිල්ලා ඔන්න ඔතනින් set වෙලා end එකට එනවා. හරිනේ? right. එතකොට කවුද ඒක අහලා තිබුණේ? ප්‍රමුදි හරිනේ?
ඊළඟට is දැම්මොත් වැරදීද? is කියලා කියන්නේ මෙතනද? බෑ is දාන්න. is දාන්න මෙතන. if එතන දාන්න ඕනේ if. ඊට පස්සේ we write then at the oh yes part. මෙතනද? මෙතන දෙන්න එකද? ඔව් ඒක අවශ්‍ය නම් දාන්න පුළුවන්. නැත්නම් දාන්න ඕනේ නැහැ. මම ඒක පෙන්නන්න. මේ එම අවශ්‍ය වෙන්නේ. end if එකට පස්සේ ආයේ end එකක් එන්නේ නැද්ද? එනවා. මම තාම ඉවර නැහැ මේක. හරි? මේක තාම ඉවර නැහැ. එතකොට ඔන්න ඔය විදිහට එනවා end if. ඊට පස්සේ මේ begin එක අනිවාර්යෙන් පල්ලෙහෙන් end කරන්න ඕනේ. end. හරි? end if එකෙන් පස්සේ මොකුත් නැහැ නේ කෙලින්ම end කරන්න ඕනේ. මේ begin එක end එක අනිවාර්යෙන් එනවා. මේ මැද්දේ මේ if condition එක ඉවරයි කියන එක තමයි ඕකෙන් කියන්නේ. හරි? එතකොට දැන් ඔයගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න ටික ඉස්සෙල්ලා මේක ලියා ගන්නකො ටක් ගන්න. මේක ටක් ගාලා ලියා ගන්න. ටක් ගාලා ලියා ගන්න. හරි නේද? right. දැන් මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ප්‍රශ්න වලට උත්තර ටික. ඊට පස්සේ if කොහොමද සමාන කිරීමක් මොකද්ද මට තේරුන්නේ නැහැ. හරි මේ විදිහට දාන්න පුළුවන්. තව ප්‍රශ්න තියෙනවා අහන්න. end if එක if එකට කෙලින්ම යටින් නේද එන්න ඕනේ. ඔව්. end if එක එන්න ඕනේ if එකට මේදී if එකයි else එකයි end if එකයි මේ තුනම එක මට්ටමේ තියෙන. input එකයි මේ ඔක්කොම එක මට්ටමේ. if එකේ ඒවට එක තමයි මේ ඇතුළට ගිහිලා තියෙන්නේ. else එකේ ඒවට එක තමයි මේ ඇතුළට ගිහිලා තියෙන්නේ. හරි? right. තව ප්‍රශ්න තියෙනවා අහන්න. ඊට පස්සේ බ්‍රහස්පතින්දා ක්ලාස් එකේ රෙකෝඩින්. බ්‍රහස්පතින්දා එකේ රෙකෝඩින් දෙනවද නැද්ද කියලා මම හිතනවා. තාම. ඒ ක්ලාස් වලට ලයිව් වෙන්න ඕන. හරි. ඊට පස්සේ හරි. දොරන්න තේරුම් ගන්න අපිට මෙතන මේ විදිහට begin එක දාන්න පුළුවන්, end එක දාන්න පුළුවන්. ඊට පස්සේ අපේ input අරගන්න පුළුවන්. if මේ විදිහට අපේ condition එක බලන්න පුළුවන්, display කරනවා else display end if. හරිද? දැන් බලමු අපේ marking scheme වල මොනවද කියලා තියෙන්නේ කියලා. marking scheme වල. එතකොට අපි මේ ඉගෙන ගන්න standard එක අනුව marking scheme එකේ ලකුණු දෙනවද කියන එක අපි බලමු. හරි? මොකද අවසානයේ අපි මොනවා කරත් marking scheme එකට ඕන විදිහට ලකුණු දෙන්නේ. හරි? ඒකින්ද marking scheme එක බලන එක වැදගත්. එතකොට මේ තියෙන්නේ 2020 marking scheme එක. හරි? 2020 8 වෙනි ප්‍රශ්නේ. එතකොට මේකේ flow chart එක ඇඳලා තියෙනවා මම එදා පෙන්නුවා මේ විදිහට. හරි? බලන්න මේකේ pseudo code එක. ඒගොල්ලෝ දාලා තියෙන්නේ begin. එතකොට අපි දැම්මෙත් begin ගැටලුවක් නැහැ. හරි? පල්ලෙහා කියලා තියෙනවා. පල්ලෙහා කියලා තියෙනවා මේ start දැම්මත් ගැටලුවක් නැහැ. begin දැම්මත් ගැටලුවක් නැහැ. ඔයාලට කැමති එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ අපි දැම්මේ end එක. එතකොට marking scheme එකේ දීලා තියෙන්නේ end එක. එතකොට අපි හරි marking scheme එකේ කියලා තියෙනවා stop දැම්මත් end දැම්මත් finish දැම්මත් කිසිම ගැටලුවක් නැහැ. ඔයාලට ලකුණු හම්බ වෙනවා කියන. හරිනේ? right. ඊළඟට බලන්න input මේ විදිහට අරගන්න පුළුවන්. අපි අරගත්තෙත් මෙහෙමයි. input x1 a, b ඔන්නම ওই විදිහට.
ඊට පස්සේ මේ while loop එක අපි තාම ඉගෙන ගත්තේ නැහැ. ඒක ඊළඟට බලමු. if condition එක බලන්න. if condition එක බලන්න මෙන්න මෙහෙම දීලා තියෙනවා. a is even ඊට වඩා හොඳ එකක් තව උත්තරයක් දීලා තිබ්බා. අපේ එකටම ගැලපෙනවා. මේ අපේ උත්තරේටම ගැලපෙන එකක් අපි බලමු. මේදී if මේදී if r සමානයි 1 r සමානද 1ට බලන්න වරහනක් දාලා තමයි දීලා තියෙන්නේ. නමුත් වරහන දැම්මේ නැහැ කියලා එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් වරහන දාන්න මාකින් ස්කීම් එකෙත් වරහන් එන හින්දා ඒවට හැබැයි ලකුණු කපන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. හරි. ඊට පස්සේ පේනවාද මෙතන දෙන්න එකක් දාලා නැහැ. දෙන්න එකක් දාලා නැහැ. ඔයා දෙන්න එකක් දැම්මයි කියලා ලකුණු කපන්නෙත් නැහැ. ඉතින් මේ අවශ්‍ය නැහැ. ඉතින් අනවශ්‍ය වචන දාන්න යන්න අවශ්‍ය නැහැ. if දැම්මා මේක ලිව්වා. else දැම්මා මේක ලිව්වා. end if එක බලන්න. end if එක අනිවාර්යෙන් දාන්න ඕනේ. හරි. if එකක් දැම්මොත් ඒකේ end if එක දාන්න ඕනේ. අවසානයේ end එක දාලා තියෙනවා. end if එක දැම්මා අවසානයේ end එක දාලා තියෙනවා. මේක දැම්ම හිතන්න යන්න එපා. මේක අපි තාම කරේ නැහැ. හරි. එතකොට ඔන්න ඔය විදිහට අපි ඒ ස්ටෑන්ඩඩ් එකට තමයි කරන්නේ. ඒකින්ද කිසි ගැටලුවක් නැහැ. ඔයගොල්ලෝ මෙහෙන් එක එක තැන් වලින් අහලා ඇති මෙතන if එක දාපුවම දෙන්න දාන්න ඕනේ අනම්මනම් කතන්දර ඕන්නම් දාගන්න. එහෙම අවශ්‍යතාවයක් නැහැ ඉතින්. හරි. එතකොට මෙන්න මාකින් ස්කීම් එකේ විදියට තමයි අපි උගන්වන්නේ. හරි. right. එතකොට මේ හැම එකෙන් බලන්න උත්තර දෙක තුනක් දීලා තියෙනවා. ඒ කියන්නේ එකම ප්‍රශ්නෙට ඒගොල්ලෝ උත්තර කීපයක් දෙනවා. ඒ හැම උත්තරයකම බලන්න මේ end if එක තියෙනවා. begin end එක තියෙනවා. ඒ දේවල් ඒ ස්ටෑන්ඩඩ් එකටම යනවා කියන එක තේරෙන්න ඕන. හරි. ඊට පස්සේ සිලෙක්ෂන් එක මේ ප්‍රශ්නේදී විශාලම සංඛ්‍යාව ඩිස්ප්ලේ කරන්න තියෙනවා. එතකොට ඩිස්ප්ලේ x කියලා ඩිස්ප්ලේ y කියලා දෙකකින් ගිම්හානි කියන එක මට තේරුන්නේ නැහැ. විශාලම සංඛ්‍යාව ඩිස්ප්ලේ කරන්න තියෙනවා. එතකොට ඩිස්ප්ලේ x ඩිස්ප්ලේ y කියලා දෙකක් ඕනේ. ඒක ඔයා දන්නේ නැහැ නේ x ද විශාල y ද විශාල කියලා. හරි. right. ඊළඟට end if එකක් දාන්න ඕනේද? හරිනේ. දැන් උත්තරේ හම්බුණානේ. දාන්න ඕනේ. හරි. එතකොට ඔන්න ඔය විදිහට අපිට if condition එක දාන්න පුළුවන් කියන එක තේරුම් ගන්න ඕනේ. if condition එක කොහොමද දාන්නේ? if කියලා දැම්මා වරන් ඇතුලේ වාගේ අවශ්‍ය condition එක දානවා. සමානද විශාලද කුඩයිද එයා දාලා එක දානවා. ඊට පස්සේ indentation තියලා display x දානවා. එතකොට if එක දැම්මයින් පස්සේ මෙතන අවශ්‍ය නම් දෙන්න එක දාන්න පුළුවන්. එහෙම නැත්නම් දාන්න නැතුව ඉන්න පුළුවන්. දැන් marking scheme එකේ පෙන්නපු විදිහට දෙන්න එක දැම්මත් එකයි නැතත් එකයි. හරි? else කියලා දැම්මා display y ඊට පස්සේ end if එක දානවා. පැහැදිලිනේ? right. in begin end ඔය විදිහට තියෙනවා. right. ඊළඟට ඒක කරා නම් යන්න පස්වෙනි පිටුවේ තියෙනව නේද ගානක් අපි ෆ්ලෝ chart එකක් ඇඳපු පරිශීලකයා විසින් ලබා දෙන සංඛ්‍යාව 50ට වැඩි නම් පාස් නැත්නම් ෆේල් කියලා. පස්වෙනි පිටුවේ ෆ්ලෝ chart එක දැන් ඇඳලානේ තියෙන්නේ. ඒක ඉස්සරහින් පොඩියට සූඩෝ කෝඩ් එක ලියාගෙන යන්න බෑ. ඒක ඉස්සරහින් ලියාගෙන යන්න බෑ. right. ටක් ගාලා. සූඩෝ කෝඩ් එක ටක් ගාලා ලියන්න ඉවරයි කියලා කියන්න. ඉවරනම් කිය. right. නෙමෙයි. තර බලන්න. ඒක කියලා තියෙන්නේ පරිශීලකයා විසින් ලබා දෙන සංඛ්‍යාවක් 50ට වැඩි නම්
50ට වැඩි නම් pass නැත්නම් fail. එතන පරිශීලකයා විසින් දබා දෙන්නේ එක සංඛ්‍යාවයි. එතකොට input x කියලා ගන්න පුළුවන්. හරි? if x විශාලයි අපිට දාන්න පුළුවන් 50 කියලා. x විශාලයි 50. x 50ට වඩා විශාල නම් අන්න ඩිස්ප්ලේ කරන්න කියනවා pass. pass. මෙන්න pass. එහෙම නැත්තම් අන්න ඩිස්ප්ලේ කරන්න කියනවා fail. fail. හරි? pass හෝ fail තමයි ඩිස්ප්ලේ කරන්න කියන්නේ. end if එක දැම්මා end එක දැම්මා. හරිනේ? ඔය විදියට එන්න ඕන. පැහැදිලිනේ? right. input number දාපුවාම වැරදිද? input number එක විචල්යක් දෙන්න ඕනේ. input number කියලා දැම්මොත් ඊට පස්සේ මෙතෙන් දාන්න ඕනේ if number විශාලයි 50 කියලා. හරි? ඒ විදිහට දාන්න ඕනේ. හරිනේ? එතකොට මම දැක්ක මේ දෙතුන් දෙනෙක් pass නෙමෙයිද එන්නේ. ඒ කියන්නේ මෙතනද? display කියන තැනද? වරහන් දාන්න ඕනේ. ඒවා එහෙම අනිවාර්ය නෑ. මෙහෙම දැම්මම නම් ඇති. display අනිවාර්යෙන් double quotation තියෙන්න ඕනේ. දෙපැත්ත quotation තියෙන්න ඕනේ ඈ. double quotation හෝ single quotation. double ම දාමුකෝ. ඒකට වඩා හොඳයිනේ. ඔන්නම double quotation අනිවාර්යෙන් තියෙන්න ඕනේ. නැත්නම් ලකුණු නෑ. හරි? හරි display කරන්න ඉතින් ප්‍රතිදානය කිරි. හරිනේ? right. ඒකට ඔන්න ඔය විදිහට දාගෙන යන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑනේ. දැන් දෙතුන් දෙනෙක් ඔය අහපු ප්‍රශ්න හින්දා මට ආයෙ හිතුනේ දැන් මේ මෙතන දැන් මෙන්න මේක හිතන්නකෝ. මේකේ display x කියන එකයි display y කියන එකයි දෙකම ඇයි දැම්මේ කියන එක ප්‍රශ්නයක්ද? ඒක ප්‍රශ්නයක් නෑ කියන්නේ. මේ flow chart එකේ විශාලම සංඛ්‍යාව හොයන්න තියෙන්නේ. අර කලින් එක මේ මීට කලින් කරපු එක. මේකේ display x කියලා තියෙනවා display y කියලා තියෙනවා. ඒක ගැටලුවක්ද? දෙතුන් දෙනෙක් අහපු හින්දා display කරන්න තියෙන්නේ අක්ෂරය display කරන්න කියලා අක්ෂරය display කරන්න කියලා වැඩි නම් pass එසේ නැත්නම් fail හරිනේ මේක හරිය right බලන්න මේකේ display x display y කිව්වට දෙන්නම මේ display වෙනවද දෙන්නම display වෙන්නේ නැහැ මෙතන කොන්දේසියක් බලනවා මේ කොන්දේසිය අනුව ඔයා පහළට යනවද පැත්තට යනවද කියලා තීරණය කරනවා. හරි? මේක නිකන් හන්දියක් වගේ තමයි. ඔයාට එක්කෝ මේ පැත්තට දාලා යන්න පුළුවන් නැත්නම් මේ පැත්තට දාලා යන්න පුළුවන්. හරි? ඔයාට කොළඹ යන්න ඕන නම් මේ පැත්තට, නුවර යන්න ඕන නම් මේ පැත්තට. ඒ වගේ. හරි? එතකොට මෙතන x විශාලයි නම් මෙහෙන් යනවා. x විශාල නැත්නම් මෙහෙන් යනවා. දෙපැත්තෙන්ම යන්නේ නැහැ. හරි? දෙකෙන් එක පැත්තකින් තමයි යන්නේ. එතකොට ඒකින්ද මේ පහලින් ආවොත් x display වෙනවා. මේ පැත්තෙන් ගියොත් y display වෙනවා. එච්චරයි. හරි සරලයි. හරි? right. එතකොට ඔන්න මේ විදිහට තමයි if condition එක අපි pseudo code වලට අරගන්නේ. if කියලා දාලා condition එක දැම්මා, else එක දැම්මා, end if එක දැම්මා. ඊළඟට බලන්න එහා පැත්තේ 6 වෙනි පිටුව. 6 වෙනි පිටුව නෙමෙයි. 10 වෙනි පිටුව. 10 වෙනි පිටුව. හරි? 10 වෙනි පිටුවට ඒකේ තියෙනවා සිසුවෙක්ගේ ලකුණු ඇතුළත් කළ විට අන්න 75ට වඩා වැඩි නම් A 65ට වැඩි නම් B 50ට වැඩි නම් C 50ට සමාන හෝ අඩු නම් W අක්ෂරය ලබා ගැනීම සඳහා ව්‍යාජ කේතය ගොඩනගන්න කියලා. right. ඉස්සෙල්ලාම ඒකේ flow chart එක පොඩ්ඩක් අඳින්න බලන්න. flow chart එක චුට්ටක් අඳින්න බලන්න. sure නම් ඔතනම අඳින්න. sure නැත්තම් කොලේක අඳින්න. මේ වෙද්දි sure නැති වෙන්න නම් විදියක් නැහැ. ඕක චූටි flow chart එකක්. සිසුවෙක්ගේ ලකුණු x ඇතුළත් කරපුවාලා 75ට වැඩි නම් A print වෙන්න ඕනේ, 65ට වැඩි නම් B print වෙන්න ඕනේ, 50ට වැඩි නම් C print වෙන්න ඕනේ. 50ට සමාන හෝ අඩුයි නම් W print වෙන්න ඕනේ. හරි? එතකොට ඕකට අදාළ flow chart එක චූටියට අඳින්න බෑ. ඉවර නම් කියන්න. ඉවරයි. මලින්ද හොඳයි. ඉවරයි කියලා දිවි දැන් නේද? right. ඔය කලින් ඇදලා නෙමෙයි නේද? දැන්
ඉවරයි කියන්නේ කලින් මන්ද හරි විනාඩියක් දෙමු හරි දැන් හොඳයි බෑනේ ගෑන් ළමයි ඉන්නවනේ ඉතින් මේ කඩි රූල තියලා මෙහෙම ඉර ගහලා ආය පැත්තට අඩි රූල තියලා මෙහෙම ඊතලේ මේ පැත්තට ඇඳලා ආය අඩි රූල අනිත් පැත්තෙන් තියලා මෙහෙම ඇඳලා ඔහොම අඳින්න එපා එන වෙලා යනවා හරි හරිනේ බලන්න මෙන්න මෙහෙමනේ ඉන්පුට් කරන්න කියනවා එක සංඛ්‍යාවෙන් සිසුවකගේ ලකුණු x ඇතුළත් කරපුවාම 75ට වැඩි නම් හරි අපිට දාන්න පුළුවන් is x විශාලයි 75 නම් මෙම දාලා ඩිස්ප්ලේ කරන්න කියන්නේ a මම මේ පැත්තෙන් ගන්න දකුණු පැත්ත ඉඩ නැති හින්දා මම මේ පැත්තට ගන්නෙ මෙන්න ඩිස්ප්ලේ a මට කියන්න ඩිස්ප්ලේ A කියලාද ලියන්නේ එහෙම නැත්නම් ඩිස්ප්ලේ A කියලා දාලා දෙපැත්තෙන් කොටේෂන් දාන්න ඕනද ඩිස්ප්ලේ A කියලා දාන්න ඕනේ නැත්නම් ඩිස්ප්ලේ A කියලා දාලා දෙපැත්තෙන් කොටේෂන් දාන්න ඕනද දෙපැත්තෙන් අනිවාර්යෙන්ම ඩබල් කොටේෂන් එන්න ඕනේ ඇයි හේතුව මෙතන මම කියන්නේ A කියන අකුර print කරන්න. එහෙම නැත්නම් A කියන විචල්‍ය ඇතුලේ තියෙන අගය print කරන්න කියලා නෙමෙයිනේ කියන්නේ. A කියන අකුර print කරන්න. එහෙනම් double quotation එන්නම ඕනේ නැත්නම් වැරදි. හරි? display A. ඊට පස්සේ 75ට වැඩි නැත්නම් අපි බලනවා 65ට වැඩිද කියලා. නේ? එහෙම ගිහලා is x විශාලයිද 65 65 කියලා බලන්න. හරි? ඔන්න ඔය විදියට. මේක yes නම් මේක yes මෙතන no. හරි? මේක yes නම් අන්න ඩිස්ප්ලේ කරනවා b. මෙන්න ඩිස්ප්ලේ b. ඊළඟට 50ට වැඩි නම් 50ට වැඩි නම් is x විශාලයි 50. මේක yes වුණොත් ඩිස්ප්ලේ කරනවා c. ඔන්න ඔය විදිහට තියෙන්නේ. හරිනේ? ඊට පස්සේ 50ට සමාන හෝ අඩු නම් මට කියන්න මට තව කන්ඩිෂන් එකක් දාන්න අවශ්‍යයිද නැද්ද? 50ට අඩුයි හෝ සමානයි කියන එක චෙක් කරන්න මට තව කන්ඩිෂන් එකක් දාන්න වෙනවද නැද්ද? මට පල්ලෙහි 50ට අඩුයි හෝ සමානයි කියලා මෙතනින් චෙක් කරන්න වෙනවද නැද්ද? චෙක් කරන්න වෙන්නේ නැහැ. ඇයි? 50ට වැඩි නැත්තම් ඉතුරු ඔක්කොම 50 හරි 50ට අඩුයි හරිනේ. ආයෙ චෙක් කරන්න දෙයක් නැහැ. තේරෙනවද? හරි? එතකොට 50ට වැඩි යම් කිසි සංඛ්‍යාවක් ඔයාලට කිව්වොත් මේක 50ට වඩා වැඩි නෑ. එහෙනම් ඉතින් එක්ක 50ට වඩා අඩුයි නැත්නම් 50ට වඩා එක්ක 50යි. හරි? ආයෙ ඒක චෙක් කරන්න දෙයක් නෑ. හරි? එතකොට මේක no. no නම් මොකද කරන්න කියන්නේ? W. මෙතනට කෙලින්ම display W කියලා දාන්න පුළුවන්. මෙතන පේනවනේ. display W කියලා දාන්න ඕනේ. ආයෙ ඒක චෙක් කරන්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි? චෙක් කරන්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔන්න ඔහම දාන්න. display W. ඊට පස්සේ මෙන්න අපිට මේ ටික මෙහෙම අරගෙන එන්න පුළුවන් end එකට. කොහොම අරගෙන එන්න පුළුවන්? මෙහෙම ගෙනල්ලා end. එතන පේනවද? end එක තියෙනව පේනවද? මෙතනට end එක දාලා මේක ගිහිල්ලා මේකට set කරන්න පුළුවන්. හරි? බලන්න ඔන්න ඔය විදිහට අඳින්න ඕනේ. බලමු ප්‍රශ්න වගේක් අහලා තිබ්බා.
50 සෙට් වෙන්නේ නෑ නේද? 50 සෙට් වෙන්නේ නෑ නේද? 50 සෙට් වෙනවනේ. දැන් මෙතන බලන්නේ 50ට වඩා වැඩිද? 50ට වඩා වැඩි නම් මෙහාට යනවා. 50 આવොත් බලන්න 50 આવොත් ඔයා හිතන්න මෙතනින් 50 දානවා. හරි? දැන් 50 આવොත් මම බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒක තමයි මම කිව්වේ දැන් ඔය වගේ ප්‍රශ්නවලදී ඔයා ඒ සංඛ්‍යාව දාලා ෆ්ලෝ chart එක ඇතුලේ ගිහිල්ලා බලන්න කොහෙන්ද එළියට එන්නේ කියලා. ඔයා ආදානයක් කරලා බලන්න ප්‍රතිදානය හරිද කියලා. ආදානයක් කරලා ප්‍රතිදානය හරිද කියලා බලන්න. ඒකට අපි කියනවා මතකද? ආදානය සහ ප්‍රතිදාන විතරක් චෙක් කරන එකට මොකද්ද කිව්වේ? පද්ධති පාඩමේ අපි ඉගෙන ගත්තා. ඔයා ආදානයක් කරනවා හරි ප්‍රතිදානය විතරක් එනවද කියලා බලන්න. ඇතුලේ මොනවද වෙන්නේ කියලා බලන්නේ. මොන ටෙස්ටිං කියලාද කිව්වේ ඒකට? මතකද? black box ටෙස්ටිං එකක් කරලා බලන්න ඔයාම. ඔයා දානවා මෙතනින් කීයද? මෙතනින් දානවා 50. 50 දැම්මම දැන් ඔයාගේ බලාපොරොත්තුව මොකද්ද? බලාපොරොත්තුව W එකක් එන්න ඕනේ. ප්‍රශ්නේ අනුව 50 නම් W එන්න ඕනේ. දැන් බලමු W එනවද කියලා. එනවනම් හරිද? මෙන්න 50 ආවා. 50 විශාලයිද 75ට වඩා? නෑ. එහෙනම් පල්ලෙහාට යනවා. 65ට වඩා විශාලයිද 50? නෑ. එහෙනම් පල්ලෙහාට යනවා. 50ට වඩා විශාලයිද 50? 50 50ට වඩා විශාලයිද? yes ද noද? 50 50ට වඩා විශාලයිද? නෑනේ. 50 50ට වඩා විශාල නෑ. 50 50ට වඩා විශාල නෑ කියන්නේ එතකොට පල්ලෙහාට යනවා. display W. එහෙනම් අන්න W කියන එක print වෙනවා. නැක්ක. ඒතර සමානයි කියන අවස්ථාවත් මේකෙදි cover වෙලා තියෙනවා. තේරුණාද ඒක? ඒ අහලා තිබ්බ කට්ටිය? GDSJ මොකක් නමක් දාගන්නකො. ඊට පස්සේ තව අහලා තිබ්බේ ස්වර්ණහංස තේරුණාද? චෙක් කරත් අවුලක් නැහැ නේද කියලා අහනවා. නෑ චෙක් කරොත් අවුල්. චෙක් කරන්න බෑ. හරි? x කුඩයි හෝ සමානයි 50 දාන්නේ නෑ. x විශාලයි 50 නම් c නැත්තම් w කියන එක දාන්න පුළුවන්. ඒ තර්කය හොඳට ඔලුවට ගන්න. හරි? මේවා මේ තර්ක. මේවා කටපාඩම් කරන්න පුළුවන් ඒවා නෙමෙයි. ඒවා තේරුම් අරගෙන ඔලුවට දාගන්න ඕනේ. හරි? ඒතර ඔයාලට තේරෙන්න ඕනේ යම් කිසි සංඛ්‍යාවක් 50ට වඩා විශාල නැත්තම් ඒ කියන්නේ ඌ 50ට වඩා කුඩයි. තේරුණාද? දැන් ඌ 50ට වඩා විශාල නෑ කියන්නේ ඌ 50ට වඩා කුඩයි කියන එක. ඒකයි කියන්න දෙයක් නෑ නේ. ඒකයි චෙක් කරලා බලන්න දෙයක් නෑ. හරි? එහෙම නැත්නම් ඌ 50 වෙන්නත් පුළුවන්. ඒ දෙකෙන් එකක්. ඒ කොහොම වුණත් පල්ලෙහාට යනවා W වෙනවා. හරි? right. හරි? එතකොට ප්‍රශ්නේ තියෙන්නේ එහෙම. මොකද්ද ප්‍රශ්නේ තියෙන්නේ එහෙම කියේ? ඔව් ප්‍රශ්නේ තියෙන්නේ 50ට සමාන හෝ අඩු නම් W. ප්‍රශ්නේ තියෙන්නේ එහෙම තමයි. ඉතින් ඒක තමයි ප්‍රශ්නේ තියෙන දේ මෙතන වෙනවනේ. සමානයි හෝ කුඩයි නම් W නේ වෙන්නේ. ඉතින් සමානයි හෝ කුඩයි නම් තමයි W මෙතන print වෙන්නේ. හොඳට බලන්න. හරි? තේරෙනවද? right. ප්‍රශ්න අහන්න. ඒ ප්‍රශ්න අහලා කොහොමද ඒක තේරුම් ගන්න. ඒක පොඩි ට්‍රික් එකක් තියෙනවා. right. මම හිතන්නේ කරන්ට් එක ගියා. right. එතකොට 10 වෙනි පිටුව එක. හරි? දැන් join වෙන කට්ටිය අහගන්න. මම දැන් තමයි රෙකෝඩින් එක දැම්මේ. එතකොට 10 වෙනි පිටුවේ දැන් අපි පුනර්කරණය කොටස තමයි මෙතනින් පටන් ගත්තේ. පුනර්කරණය කියලා කියන්නේ පුනර්කරණය කියන එක අපි ලූප් වලදී කතා කරානේ. නැවත යම්කිසි කාර්යයක් නැවත ඒ කියන්නේ එක වතාවකට වඩා නැවත කරන එක. ඒක තමයි පුනර්කරණය කියලා කියන්නේ. ලූප් එකක් කියලා කියන්නේ. හරි? එතකොට දැන් මෙතන මට මුලින්ම කියලා තියෙනවා ශ්‍රී ලංකා යන වචනය 10 වතාවක් ප්‍රතිදානය කරන්න කියලා. දැන් අපි ඔය වගේ ෆ්ලෝ chart එකක් කලින් ඇඳ මතකයිනේ. ඒ කියන්නේ මේ ෆ්ලෝ chart වල පුනර්කරණ කතා කරද්දී යම් කිසි දෙයක් 10 වතාවක් 20 වතාවක් 100 වතාවක් කරන්න අපි දැන් ෆ්ලෝ chart එක අඳින්න දන්නවා. ඒතකොට මේ තියෙන්නේ ශ්‍රී ලංකා යන වචනය 10 වතාවක් ප්‍රතිදානය කිරීමට අදාළ සූඩෝ කෝඩ් එක අඳින්න කිව්වහම මෙන්න සූඩෝ කෝඩ් එක අඳින විදිය. සූඩෝ කෝඩ් එක නෙවෙයි ෆ්ලෝ chart එක අඳින විදිය. මතකයිනේ අපේ ආකෘතිය. ආකෘතිය අපි මොකද කරේ? c සමානයි 0යි කියලා දැම්මා. ඊට පස්සේ is c කුඩයි 10ද කියලා බැලුවා. ඊට පස්සේ ඩිස්ප්ලේ කරා. අන්න එහෙම නැත්නම් අපිට අවශ්‍ය දේවල් ටික මෙතන කරනවා. c සමානයි 0ෙන් පටන් ගත්තා. c කුඩයිද අපිට අවශ්‍ය වාර ගණන.
ඊට පස්සේ අපිට මේ 10 වතාවක් හරි 100 වතාවක් හරි කරන්න ඕන දේවල් ටික මෙතන දැම්මා. ඔන්න ඔච්චරයි. ඒතර කෙලින්ම මේ ෆ්ලෝ chart එක අඳින්න මේ වෙද්දි දන්නවා මේකෙන් කෙලින්ම ශ්‍රී ලංකා කියන එක 10 වතාවක් print වෙනවා. හරිනේ. දැන් අපි ඒකට අදාළ සූඩෝ කෝඩ් එක අරගත්තොත් ඒකට අදාළ සූඩෝ කෝඩ් එක අරගත්තොත් බලන්න. සාමාන්‍ය විදිහට අපි පටන් ගන්නේ begin කියලා. begin කියන එකෙන් තමයි පටන් ගන්න. හරි? ඊට පස්සේ අපි දානවා මේ මෙතන තියෙන c සමානයි බිඳුව. දැන් මේ loop එක කරකෝ ගන්න මෙන්න මේ loop එක කරකෝ ගන්න මම පාවිච්චි කරනවා මෙන්න මේ while loop එක. while කියන වචනේ. while කියන එකේ තේරුම මොකද්ද? තුරු යම් කිසි දෙයක් වෙන තුරු කියන අදහස. හරි? එතකොට මෙතන while c කුඩයි 10 වෙලා තියෙන තුරු. එහෙම නැත්නම් while c කුඩයි 10 වෙලා තියෙන තාක්කල් කියන අදහස තමයි ඒකේ අදහස. තේරුම. while කියන එකේ අදහස මොකද්ද? 10ට වඩා කුඩා වෙලා තිබෙන තාක්කල්. 10ට වඩා කුඩා වෙලා තියෙන තුරු කියන එක තමයි ඒකේ අදහස. එහෙම වෙලා තියෙන තුරු මොකද කරන්න කියන්නේ මෙතන do කියන වචනේ අවශ්‍ය නම් දාන්න පුළුවන් නැත්නම් දැම්මේ නැතත් ගැටලුවක් නැහැ. මෙන්න මේක සත්‍ය වෙලා තියෙන තාක්කල් කරන්න කියනවා මොනවාද? මේක සත්‍ය වෙලා තියෙන තාක්කල් මේ තියෙන පියවර දෙක. ඩිස්ප්ලේ කරන්න ශ්‍රී ලංකා කියලා සීට එකක් එකතු කරන්න. ඩිස්ප්ලේ කරන්න ශ්‍රී ලංකා කියලා සීට එකක් එකතු කරා. ඉතින් මේක ඔහේ 10 වතාවක් රන් වෙනවා. සීට එකක් එකතු වෙනවා, 2 වෙනවා, 3 වෙනවා, 4 වෙනවා, 5 වෙනවා, 6 වෙනවා. කොහම 7 8 9 අවසානයේ 10 වුණාම අන්න 10 10ට වඩා කුඩා නැති හින්දා අන්න එළියට පයින්නවා. එතකොට ඒ වෙද්දී ශ්‍රී ලංකා කියලා 10 වතාව print වෙලා ඉවරයි. අන්න අපිට අවශ්‍ය කාර්යය වුණා. ඊට පස්සේ පල්ලෙහාට පයින්නවා end while. end while එක දාන්න ඕනේ අපි අර if එක පටන් ගත්තා වගේ. if එක පටන් ගත්තාම end if දැම්මේ. ඒ වගේ while loop එක පටන් අරගෙන අවසානයේ end while එක දාන්න ඕනේ. end while එක මේ විදිහට දාලා අවසානයේ end එක දාන්න ඕනේ. ඉතා සරලයි. හරිනේ. මේක ටක් ගාලා ලියා ගන්න ඕනේ. ඒතර දැන් මේක ලියාගෙන ඉවර ඇති කියලා මම හිතනවා. පස්සේ රෙකෝඩින් බලන්න නම් වීඩියෝ එක පෝස් කරලා ලියා ගන්න ඕනේ. හරිනේ. right. ඊළඟට මම ඊට කලින් 10 වෙනි පිටුවේ ඊට උඩින් තියෙන ප්‍රශ්නේ මම අන්තිමට පැහැදිලි කරන්නම්. ඒක කර ඉන්නේ නැද්දනේ අපේ කරන්ට් ගියේ. හරි. ඒක මම ඊළඟට පැහැදිලි කරන්නම්. දැන් අපි පුනර්කරණය මෙහෙමව කරගෙන යමු. හරිනේ. right. එතකොට ඔන්න පළවෙනි ආකාරයේ ශ්‍රී ලංකා යන වචනය 10 වතාවක් ප්‍රතිදානය කරන්න පුළුවන් පළවෙනි ආකාරය තමයි මේක. පළවෙනි ආකාරය තමයි මේක. මේක තමයි ලේසිම ආකාරය. මේක තමයි ඔයගොල්ලෝ එක්සෑම් එකේදී පාවිච්චි කළ යුතු ආකාරය. මීට අමතරව මම තව ආකාර 4ක් දෙනවා. ඒ 4 දෙන්නේ බැරි වෙලාවත් එක්සෑම් එකේ ඒගොල්ලෝ මොකක් හරි ආකාරයක් දීලා අපිට ඒක ආශ්‍රයෙන් ප්‍රශ්න හැවුවොත් කියලා තමයි තවත් ආකාර 4ක් දෙන්නේ. හැබැයි ඔයාට ලියන්න කිව්වොත් ඔයා ලියන්න ඕනේ මේ ආකාර දෙක. හරි? ඒ කියන්නේ මේ සූඩෝ කෝඩ් එක ඇහුවොත් මෙහෙම ෆ්ලෝ chart එක ඇහුවොත් මෙහෙම. සාමාන්‍යයෙන් අහන්නේ නම් ඔයගොල්ලන්ට ෆ්ලෝ chart එක හෝ සූඩෝ කෝඩ් එක ලියන්න කියලා. එතකොට ඔයා ෆ්ලෝ chart එක ඇඳනම් හරියටම හරි. හරි? හරි. එතකොට හරිනේ? right. එතකොට ඔන්න මේ විදිහට අපිට ෆ්ලෝ chart එක අඳින්න පුළුවන් ශ්‍රී ලංකා කියන වචනේ 10 වතාවක් print වෙන්න ඊට අදාළ සූඩෝ කෝඩ් එක මේ විදිහට ලියන්න පුළුවන්. දැන් පොතේ මෙන්න මෙහෙම එකක් කරන්න. මෙහෙම එකක් කරන්න. ලියන්න පොතේ පොතේ ලියන්න පරිශීලකයාගෙන් ආදාන 10ක් ලබා ගැනීමට පරිශීලකයාගෙන් ආදාන 10ක් ලබා ගැනීමට ඒ ආදාන 10 ලබා ගන්නවා විතර මුකුත් කරන්නේ නැහැ. ආදාන 10ක් ලබා ගැනීමට ගැලීම් සටහන හා ව්‍යාජ කේතය අඳින්න. ගැලීම් සටහන හා ව්‍යාජ කේතය නිර්මාණය කරන්න. පරිශීලකයාගෙන් ආදාන 10ක් ලබා ගැනීමට. හරි? පරිශීලකයාගෙන් ආදාන ඉන්පුට් 10ක් අරගන්න යන්න. ටක් ගාලා ගැලීම් සටහන අඳින්න බලන්න. පරිශීලකයන් නිකන් ඉන්පුට් 10ක් ගන්නවා. හරි? කිසි වෙනසක් නැහැ. නිකම්ම ඉන්පුට් 10ක් අරගන්න.
නිකන් ඉන්පුට් 10ක් අරගන්න තියෙනවා. හරි. පරිශීලකයන් නිකන් ඉන්පුට් 10ක් ගන්න තියෙනවා. ටක් ගාලා ගන්න බෑ. වැඩි වෙලා දෙන්න බෑ. හරිනේ. බලන්න මොකද කරන්න තියෙන්නේ? මේ ෆ්ලෝ chart එකම තමයි. දැන් මේක මම ඇඳලා තියෙන්නේ මට අවශ්‍ය දෙයක් 10 පාරක් කරන්න. මේක 10 පාරක් කරනවා. මෙතන මේ 10 තියෙන හින්දා 10 පාරක් කරනවා. මෙතන 20 දැම්මොත් 20 පාරක් කරනවා. මෙතන 30 දැම්මොත් 30 පාරක් කරනවා. ඔන්න ෆ්ලෝ chart එක යම් කිසි කාර්යයක් 10 වතාවක් කරන්න. මෙතන නම් දීලා තියෙන යම් කිසි කාර්ය තමයි ශ්‍රී ලංකා කියන එක ඩිස්ප්ලේ කරන්න කියලා. දැන් මට ප්‍රශ්නේ දෙන යම් කිසි කාර්ය තමයි මොකද්ද? පරිශීලකයාගෙන් ආදාන ලබා ගන්න. එතකොට මෙන්න පරිශීලකයාගෙන් ආදාන ලබා ගන්නවා. මොකද කරන්නේ? ඩිස්ප්ලේ කියලා ආදාන ගන්නෙ නෑ. අන්න input x. එතකොට ඒ ආදාන ගබඩා කරන්න මොකුත් කියලා නෑනේ. x කියලා input එකක් ගන්නවා. ඊළඟ input එකත් ඒකත් එක්ස්ට්‍රාම දා ගන්නවා. කලින් එක අයින් වෙනවා. එහෙම තමයි ආදාන ගන්නෙ. කොහමරි එතකොට මෙන්න input පරිශීලකයෙන් ආදාන ලබා ගන්නවා. දැන් මේකේ සූඩෝ කෝඩ් එක ලිව්වොත් බලා ගන්න අපි පටන් ගන්නවා කොහමද? පටන් ගන්නවා begin එක start එක ලියනවා begin කියලා. c සමානයි බිඳුව හැමම ලියනවා කිසි ගැටලුවක් නැහැ. c සමානයි බිඳුව. මෙතන දාන්නේ මොකද්ද loop එක? මොකද්ද මේ loop එක? මෙතනට දාන්නේ මොකද්ද loop එකේ නම? අපි කියන්නේ loop එක මොකද්ද? මේ විදිහට loop එකක් අපි pseudo code වල දානවා නම් for the while the if the මොකද්ද? while loop එක. හරියටම හරි. මෙතන දාන්න ඕනේ while මොකක් වෙනකන්ද? මෙන්න මේ c කුඩා වෙලා තියෙන තාක්කල් 10ට වඩා. හරි? c කුඩා වෙලා තියෙන තාක්කල් 10ට වඩා. c කුඩා වෙලා තියෙන තාක්කල් 10ට වඩා මොකද කරන්න ඕනේ? අන්න ඩිස්ප්ලේ කරන්න sorry ඩිස්ප්ලේ නෙමෙයි ඉන්පුට් කරගන්න x input x. හැබැයි මතක් කරලා c එකක් එකතු කරන්න ඕනේ. c සමානයි c ධන 1. හැම වතාවෙදිම එක ගාන එකතු කරන්න ඕනේ නැත්නම් while loop එක ඉවර වෙන්නේ නැහැ. මෙච්චරයි කරන්න තියෙන්නේ. මම දානවා end while loop එක පටන් ගත්තොත් end while කියලා මේ විදිහට දාන්න ඕනේ. while loop එක පටන් ගත්තොත් end while කියලා මේ විදිහට පල්ලෙහෙන් දාන්න ඕනේ. ඊට පස්සේ අන්න begin එක අපිට end කරලා දාන්න පුළුවන්. begin එක end කරලා දාන්න පුළුවන් ඔය විදිහට. හරි? ටක් ගාලා එකත් ලියා ගන්න බෑ. ටක් ගාලා. ටක් ගාලා. අනිවාර්යෙන් end while එක දාන්න. හරි? ඒතර මම මෙතන ඔයගොල්ලන්ට marking scheme එකේ පෙන්නන්නම්. marking scheme එකේ බලමු අපි ලියන විදිහටමද marking scheme එකේ දෙන්නේ කියලා. බලන්න අපි ලියන විදිහ හරිද කියන එක check කරගන්න පුළුවන් marking scheme එකෙන්. මේ දීලා තියෙන එක pseudo code එකක් while loop එකක් තියෙන. එතන repeat නේ තියෙන්නේ. අපි තාම repeat එක කරේ නැහැ. මෙතන බලන්න මේ while a කුඩයි හෝ සමානයි n. ඒතර මම ඒක කිව්වේ මෙතන do එකක් දීලා නැහැ. marking scheme එකේ මෙතන do එකක් දීලා නැහැ. මේකින්ද මෙතන do එකක් ඔයා දාන එක අත්‍යවශ්‍ය නැහැ. ඔයා do එකක් දැම්මේ නැහැ කියලා ගැටලුවක් නැහැ. මෙතන 32ක් දාලා තියෙනවද marking scheme එකේ? නැහැ. එහෙම එකක් නැහැ. ඒවට ලකුණු හම්බෙන්නේ නැහැ. 32 තිබ්බත් 32 නැති වුණත්. 30 දාන්න යන්න එපා කොහොමත්. 30 දාන්නේ නැහැ මේ වගේ ඒවට. හරි? ඊට පස්සේ අවශ්‍ය දේවල් ටික මෙහෙම පල්ලෙහාලා යම්මා. end while එක පේනවද මේ? end while එක. අනිවාර්යෙන් end while එක මේ විදිහට දාන්නම ඕනේ. while loop එකක් පටන් ගත්තොත්. හරි? while loop එක පටන් ගත්තොත් end while එකක් දාන්නම ඕනේ. හරිනේ? ඒතර ඔන්න ඔය ස්ටෑන්ඩඩ් එකෙන් තමයි මාකින් එකේදී බලාපොරොත්තු වෙන්නේ. capital simple ප්‍රශ්නයක් නැද්ද? කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතනදී දීලා තියෙනවා
කේස් එක ඉග්නෝ කරන්න කියලා. මෙති ඉග්නෝ කේස්. හරි ඉග්නෝ කේස් කියලා කියන්නේ කැපිටල් සිම්පල් ගැටලුවක් නෑ එක ඉග්නෝ කරලා දාන්න කියලා. එතකොට කැපිටල් සිම්පල් ඕන විදිහට ලියන්න පුළුවන්. හරි රයිට්. එතකොට ඔන්න අපි අවශ්‍ය ස්ටෑන්ඩඩ් එකේ තමයි ඉගෙනගෙන තියෙන්නේ කියන එක පැහැදිලි. මේ විදිහට අපිට දාන්න පුළුවන්. හරි while loop එකක් දැම්මොත් අනිවාර්යෙන් end while එකක් දාන්න. do එක දාවන එක අත්‍යවශ්‍ය නැහැ. මෙතන තිත් දාන්න යන්නත් එපා. පැහැදිලිනේ? right. ඊළඟට එතකොට ඔන්න මේ තියෙන්නේ මේ වැඩේ කරන්න පුළුවන් එක ක්‍රමයක්. මේ වැඩේ කරන්න පුළුවන් තව ක්‍රම මං කිව්වා පහක් තියෙනවා. මේ වැඩේම කරන්න පුළුවන්. මේ වැඩේ කියන්නේ මොකද්ද මේ වැඩේ? ශ්‍රී ලංකා කියන වචනය 10 වතාවක් ප්‍රතිදානය කරන්න පුළුවන් ක්‍රම තව පහක් තියෙනවා. මේකත් එක්ක ඔක්කොම 6යි. හරිනේ? තව පහක් 3යි 4යි 5යි. තව පහක් නෙමෙයි තව 4යි. ඒතකොට ඔක්කොම ක්‍රම පහක් තියෙනවා. මේකත් එක්ක ඔක්කොම ක්‍රම පහක් තියෙනවා මේකත් එක්ක. හරි? මේක ඇර තව 4ක් තියෙනවා. හරිනේ? ඒතකොට තව ක්‍රම 4ක් මම කියලා දෙනවා. එතකොට ඔයාලට එක්සෑම් එකේදී ඔයාට ප්‍රශ්නේ දුන්නොත් ඔයා කරන්න ඕනේ මොන ක්‍රමයකටද? මෙන්න මේ ක්‍රමයට. මේ ක්‍රමයට තමයි ඔයා එක්සෑම් එකේ උත්තරේ ලියන්න ඕනේ. හරිද? හැබැයි එක්සෑම් එකේදී ඔයාට ෆ්ලෝ chart එක දීලා ප්‍රශ්න ඇහුවොත් අන්න ඒකින්ද තමයි මම ඉතුරු ක්‍රම මේ හතරත් උගන්වන්නේ. එතකොට ඒ ක්‍රමත් දැනගෙන ඉන්න ඕනේ. හැබැයි ඔයාට කෙලින්ම ලියන්න කිව්වොත් ඔයා ලියන්න ඕනේ මේ ක්‍රමයට. මේ ක්‍රමය ඔළුවට දාගන්න. මේ ක්‍රමය ලේසි. හරි? මේ ක්‍රමය ලේසි. එතකොට මේකෙදි මොකද කරන්නේ? උඩින් while එක දිව්වා. while එක යටින් කරන්න ඕන දේවල් ටික දැම්මා end while කරා. මෙතනත් condition එක උඩින් check කරා කරන්න ඕන දේවල් ටික පල්ලෙහෙන් දැම්මා. ওই විදිහට දැම්මා. හරිනේ? ඔක ලේසි. right. අනිත් ක්‍රම ටිකත් මොනවද කියලා අපි කෝකටත් බලමු. බැරිලාත් MCQ එකකටවත් ආවොත්. හරි? දෙවනි ක්‍රමය. එතකොට දෙවනි ක්‍රමයේදී තියෙන්නේ මේකම තමයි චූටි වෙනසක් වෙලා තියෙන්නේ. චූටි වෙනස තමයි වෙන්න මේක. බලන්න. මෙතන අපි මෙන්න මෙහෙම C මෙහෙම දානෝනේ. ඊට පස්සේ මම දානවා මෙතනම display ශ්‍රී ලංකා කියලා. ශ්‍රී ලංකා. හරි? ඔන්න ඔහම දාලා ඉවර වෙලා මේක මම මකන්න. display ශ්‍රී ලංකා කියලා දාන්න. ඊට පස්සේ මම මෙතනම C සමානයි C ධන 1යි කියලා එකතු කරනවා. ඊට පස්සේ මෙහෙම එකතු කරලා ඊට පස්සේ මම දානවා while නෙමෙයි is C කුඩයිද 10 කියලා. C කුඩයිද 10 කියලා දානවා. දාලා මම yes නම් මේ විදිහට මෙතෙන්ට අරගෙන යනවා. no නම් end එකට අරයි යනවා. දැන් බලන්න මෙහෙම දැම්මහම අර වගේම 10 වතාවක් කැරකෙයිද? එහෙම නැත්නම් ඒ කියන්නේ ශ්‍රී ලංකා කියලා 10 වතාවක් print වෙයිද? එහෙම නැත්නම් 11ක් print වෙයිද? 9ක් print වෙයිද? 8ක් print වෙයිද? එහෙම මොකද හිතන්නේ? එකපාර හිතලා කියන්න අවශ්‍ය නැහැ. මේක අර අපි ඉගෙන ගත්තේ මේ flow chart එකක් වටේ යන්න. එන්නේ වටේ යන විදිහට වටේ ගිහිල්ලා try එකක් දීලා බලන්න. try එකක් දීලා බලන්න. හරි බලන්න
try එකක් දීලා මේක ඇත්තටම 10 වතාවක් display වෙනවද නැත්නම් එකක් අඩු වෙයිද නැත්නම් එකක් වැඩි වෙයිද මොකද හිතන්නේ කීප දෙනෙක් කියනවා 10 වතාවක් වෙනවා කියලා වෙන්නේ නැහැ කියන අය ඉන්නවද බලන්න ෂුවර් කරන්න එපා මේවා ෂුවර් නැහැ දැන් මේ කලින් අපි උඩින්නේ චෙක් කරේ උඩින් චෙක් කරද්දී හරියට වැඩේ වුණා අපි ඒක ආකෘතියක් විදිහම ලියාගත්තානේ ඒ ආකෘතිය හරියටම හරි ආයේ චෙක් කර කර බලන්න දෙයක් නැහැ එක්සෑම් එකේ චෙක් කර කර ඉන්න වෙලා නැහැ අපිට ඒ ආකෘතිය පාවිච්චි කරන්න හරියටම හරි දැන් මේ ආකෘතිය වෙනස් කරලා එතකොට චෙක් කරලා බලන්න වෙනවා එතකොට දැන් මෙතන බැලුවොත් එහෙම නිකමට ඔයා බලන්න මෙතනට 3 දාලා මෙතනට 3 දාලා මේක 3 වතාවක් තමයි print වෙන්නේ ඊට වඩා අඩු වෙන්නේවත් වැඩි වෙන්නේවත් නැහැ. ඇයි හේතුව බලන්න මුලින්ම C බිඳුවයි. හරි? C බිඳුවයි ඔන්න ශ්‍රී ලංකා කියලා එකපාරක් print වුණා. හරි? මුලින්ම මෙතනට ආවා C සමානයි බිඳුවයි ශ්‍රී ලංකා කියලා ඔන්න එකපාරක් print වුණා. C එකක් එකතු කරනවා. මෙන්න එකයි. C කුඩයිද 10ට 3ට වඩා දැන් අපි මේ චෙක් කරන්න 3නේ අරගත්තේ. 3ට වඩා C කුඩයිද? ඔව්. එහෙනම් ඔන්න ගියා. ආයෙත් ශ්‍රී ලංකා කියලා print වෙනවා. C එකක් එකතු කරනවා. C දෙකයි. C කුඩයිද 3ට වඩා? ඔව්. දෙක කුඩයින් 3ට වඩා ඔන්න ආවා. ආයෙත් ශ්‍රී ලංකා කියලා print කරනවා. ශ්‍රී ලංකා. C එකක් එකතු කරනවා. 3 වෙනවා. 3 කුඩයිද 3ට වඩා? දැන් C කුඩයිද 3ට වඩා? C කුඩයි 3ට වඩා? නෑ. අර C 3යි. එහෙනම් no වෙලා end වෙලා යනවා. බලන්න ශ්‍රී ලංකා කියලා කී පාරක් print වුණාද? 3 වතාවයි. ඒ කියන්නේ මෙතන 3 දාපුවාම 3 වතාවයි print වෙන්නේ. එහෙනම් මෙතන 10 දැම්මොත් 10 වතාවක් print වෙනවා. ඒ කියන්නේ මේ ආකෘතියෙත් කිසි වැරැද්දක් නැහැ. මේ ආකෘතියෙත් කිසිම වැරැද්දක් නැහැ. අපිට මේ condition එක නැත්නම් මේ loop එක යටින් දාන්නත් පුළුවන්, උඩින් දාන්නත් පුළුවන්. තේරුණාද? අපිට මෙහෙම උඩින් දාන්නත් පුළුවන්, යටින් දාන්නත් පුළුවන්. ඔයාට කැමති විදිහක්. හැබැයි මම කියන්නේ හැම වෙලේම උඩින් දාන්න ඔය යටින් ගහගෙන මේව කරන්න යන්න එපා. හැම වෙලේම උඩින් දාන්න loop එක. ඊට පස්සේ ඒක හරියටම හරියනවා. හැබැයි exam එකේ මෙහෙම එකක් දීලා තිබ්බොත් ඔළුවේ තියාගන්න මේකත් අර උඩින් දාන එක වගේම තමයි මෙහෙම යටට ආවයි කියලා කිසි වෙනසක් වෙන්නේ නැහැ. හරිනේ? right. දැන් මේකේ pseudo code එක ලියද්දී අන්න පොඩ්ඩක් වෙනස් වෙනවා. හරි? බලන්න මේකේ pseudo code එක කොහොමද ලියන්නේ කියලා. මේකේ pseudo code එක ලියන්න වෙන්නේ මුලින්ම begin කියලා දැම්මා. ඊට පස්සේ c සමානයි බිඳුවයි කියලා දැම්මා. දැන් මෙතන මට while කියලා ලියන්න බෑ. ඇයි while කියලා ලියන්න බැරි? while loop එක තියෙන්නේ පල්ලෙහා. පේනවද? while loop එක තියෙන්නේ පල්ලෙහා. එතකොට මෙතන මම ලියන්නේ ළමයි තේරුම් ගන්න මම මෙතන ලියන්නේ do කියන එක. do කරන්න මොකද්ද? display ශ්‍රී ලංකා C සමානයි C ධන 1 මොනා වෙනකන්ද අන්න පල්ලෙහෙන් ලියනවා while C කුඩයි 10 වෙන තාක්කල් C කුඩයි 10 වෙන තාක්කල් මේක කරන්න කියන එක ඔය විදිහටත් අපිට ලියන්න පුළුවන්. එතකොට මේකෙදි වෙනස උනේ මොකද්ද? අපේ මේ condition එක උඩ තිබ්බ එක පල්ලෙහාට ගෙනාවා. එතකොට මෙතනත් උඩ තිබ්බ while එක පල්ලෙහාට ගෙනාවා. හරි? හැබැයි මේ do එක උඩ තියලා එන්න. එතකොට මේකෙදි end while එකක් දාන්න අවශ්‍ය නැහැ. මොකද මෙතනින් එකක් පල්ලෙහායින් ලියලා තියෙන හින්දා end while කියලා එකක් එතනට එන්නේ නැහැ. හරි? ඔය විදිහට දැම්මා. අවසානයේ end එක දැම්මා. එතකොට ඔන්න ඔය ආකාර දෙකෙන්ම මේ ආකාරයට ලියන්න පුළුවන් කියන එක ඔළුවේ තියාගන්න. හැබැයි ඔයාට ප්‍රශ්නේ දුන්නොත් මේ විදිහට ලියන්න යන්න එපා. පළවෙනි විදිහට ලියන්න. මෙහෙම එකකුත් තියෙනවා කියලා ඔළුවේ තියාගන්න ඒ ඇති. එකක් පොඩක් දාගන්න එක. එතකොට ඕක එන්න ඕනේ 11 වෙනි පිටුවේ උඩටම. හරි? දෙවන ආකාරය යටතේ flow chart එක ඇඳලා කොටුව ඇතුලේ pseudo code එක ලියන්න. කොටුව ඇතුලේ pseudo code එක ලියන්න. හරි? right. ඉවරනම් කියන්න.
අද රෙකෝඩින් එක දානවා කිසි ගැටලුවක් නැහැ. right. එතකොට අද ඔපරේටින් සිස්ටම් එකේ අර ගණන් හදන කොටසේ රෙකෝඩින් එකත් අද දානවා. ඒකත් බලන්න. 2021 අය 22 යට අදාළ නැහැ. right. ඉවරයි. හොඳයි. එතකොට ඔන්න මේ විදිහටත් ලියන්න පුළුවන් කියන එක ඔළුවේ තියාගන්න. මොකද්ද? ලූප් එක පල්ලෙහෙන් දාලා. ලූප් එක උඩින් දාලා පුළුවන්, පල්ලෙහෙන් දාලත් පුළුවන්. තව ආකාරයක් පෙන්වන්න. ආකාර පහක් තියෙනවා කියවනේ. ඔන්න දැන් දෙකක් පෙන්වුවා. තව ආකාර තුනක් තියෙනවා. ඊළඟ තුන්වන ආකාරය තමයි අපිට පුළුවන් දැන් මෙතන කැරකෙව්වේ yes එකෙන්නේ. මෙතන කැරකෙව්වේ yes එකෙන්. yes එකෙන් කරකවලා තමයි මේ ඔක්කොම තේවල් ටික කරේ. අපිට අවශ්‍ය නම් පුළුවන් no එකෙන් කරකවන්නත්. මෙතන no එකෙන් කරකවන්නත් පුළුවන්. බලන්න. මෙන්න මෙහෙම. මේ yes එකෙන් කැරකෙව්වේ. දැන් මම කරකවනවා no එකෙන්. ඒ කියන්නේ is c මම බැලුවේ කුඩයිද 10ට වඩා. yes නම් 15ට ගියා. දැන් මම කුඩයිද කියලා නෙමෙයි බලන්නේ. දැන් මම විශාලයිද කියලා බලනවා. විශාලයිද 10ට වඩා. මේක yes නම් 10ට වඩා විශාල නම් මම end කරනවා. එහෙම නැත්තම් no නම් end එක මාර පැත්තෙන් දාන්න. මේක yes නම් මම end කරා. no නම් තමයි මං කරකවන්නේ. no නම් තමයි පල්ලෙහාට යන්නේ. display ශ්‍රී ලංකා. බලන්න display ශ්‍රී ලංකා. දැන් කලින් කරකිව්වේ අපි yes එකෙන්. බලන්න කලින් flow chart වලට පෙරලලා yes එකෙන් තමයි කරකිව්වේ. හරි මේ මෙන්න මේ මොනවාද මෙතන තියෙන condition එක සත්‍ය නම් මේ දේවල් ටික කරන්න කියලා තමයි කරකිව්වේ. දැන් කියන්නේ මේක සත්‍ය නම් ඉවර කරලා දාන්න. මේක සත්‍ය නැත්තම් මේක true නෙමෙයි නම් මෙන්න මේක ආයෙ කරන්න කියලා. හරි? ඒ කියන්නේ no එකෙන් කරකවනවා. no එකෙන් කරකවද්දී බලන්න වෙන වෙනස. මේ විදිහට කරකවලා දැන් මට චෙක් කරලා පොඩ්ඩක් කියන්න ශ්‍රී ලංකා කියලා කී වතාවක් print වෙයිද? කී වතාවක් print වෙයිද? 10 වතාවක් print වෙයිද? 9 වතාවක් print වෙයිද? 11 වතාවක් print වෙයිද? මෙහෙම ගානටම තියාගන්න පුළුවන් වෙයිද? බලන්න try එකක් දෙන්න. කී වතාවක් print වෙයිද කියලා කියන්න. එකොළහක් වෙනවා. සමහරු කියන 11ක් වෙනවා කියලා. සමහරු කියනවා 10ක් වෙනවා කියලා. බලන්න try එකක් දෙන්න. මම කරකවන්නේ no එකෙන්. no එකෙන් තමයි කරකවන්නේ. සමහරු කියනවා 10 වතාවක් කියලා. සමහරු කියනවා 11 වතාවක් කියලා. හරියට බලලා කියන්න ඔහෙ ටකා ටික අටුකා කියලා ඔන්න ඔහෙ 10 කියලා දානවා කියලා එහෙම බෑ. හරියට චෙක් කරලා බලන්න. මෙතනට 3 දාලා මේක 3 වතාවක්ද රන් වෙන්නේ කියලා චෙක් කරලා බලන්න. හරි? right. බලමු. බලන්න දැන් කොටසක් කියනවා 10ක් කියලා කොටසක් කියනවා 20ක් මේ 11 වතාවක් කියලා. හරි? ඒතකොට දැන් බලමු. ඒ කියන්නේ තාම දැන් භාගයට භාගය වගේ ඉන්න සමහරු 10ක් කියනවා සමහරු 11ක් කියනවා. ඒ කියන්නේ තාම ඔයගොල්ලෝ මේ flow chart එක වටේ හරියට යන්නේ නැහැ. එහෙම වෙන්න බෑ. මේක ඉතා සරල flow chart එකක්. මේක වටේ සරලව ගිහිල්ලා මේක display වෙන්නේ කීයද කියලා දැන් කියන්න පුළුවන් වෙන්න ඕන. හරි? 9 කියන අයත් ඉන්නවා. 10 කියන අයත් ඉන්නවා 11 කියන අයත් ඉන්නවා. එහෙම වෙන්න විදියක් නැහැ. දැන් ඔයාට හිතට එන ඒවා කියන්න බෑ. මේක චෙක් කරලා බලලා කියන්න ඕනේ. තේරුණාද? ඒක මේ චෙක් කරන එක මහ ලොකු දෙයක් නෙමෙයි.
බලන්න මොකද්ද වෙන්නේ කියලා. දැන් මම ඔයාලට පොතක් දීලා කිව්වොත් එimhe පොතේ පිටු ගාන කීයද කියලා. ඒක වැරදින්න පුළුවන්ද? ඒක වරදින්න බෑනේ. ඔයා හරියට ගණන් කරොත් 1 2 3 කියලා හරියට එනවා. දැන් මේකත් එහෙම තමයි. මේක වරදින්න තියන්නේ නැහැ. මේක ඔයා හරියට ගණන් කරා නම් උත්තරේ එනවා. හරි? දැන් බලන්න මේ. බලන්න. මාත් එක්ක හරියට කරා. c සමානයි බිඳුවයි. මෙන්න c සමානයි බිඳුවයි. ඊට පස්සේ මෙතනට ඇවිල්ලා c විශාලයිද අපි 3 කියලා උදාහරණයට අරගමු. c විශාලයිද 3ට කියලා බලනවා. 3ට වඩා විශාලයිද c මේ වෙලාවේදී නැහැ. එහෙනම් අන්න ශ්‍රී ලංකා කියලා ඔන්න එකපාරක් print වුණා. හරි. c එකක් එකතු කරනවා. c සමානයි c ධන 1. හරි. c එකක් එකතු කරපුවාම 1 වෙනවා. ආයේ මෙහෙම යනවා. c දැන් විශාලයිද 3ට කියලා බලනවා. තාමත් නැහැ. එහෙනම් display ශ්‍රී ලංකා. ඔන්න දෙපාරක් print වුණා. c ට තව එකක් එකතු කරනවා. 2යි. දැන් මේ විදියට එකින් එක ඔයා කම්මැලි නැතුව ලිව්වොත් විතරයි හරි උත්තරේ එන්නේ ඈ. හරිද? මෙහෙම ලිව්වේ නැත්තම් හරි උත්තරේ ගන්න බෑ. බලන්න. display ශ්‍රී ලංකා ඔන්න ශ්‍රී ලංකා කියලා print වුණා. c ට තව එකක් එකතු කරා 2යි. ඊළඟට ඔන්න උඩට ගියා. දැන් c විශාලයිද 10ට වඩා? c විශාලයිද 10ට වඩා? නැහැ. එහෙනම් පල්ලෙහාට එනවා. ආයෙත් ශ්‍රී ලංකා කියලා print කරනවා. ඊට පස්සේ ශ්‍රී ලංකා කියලා print කරනවා. දැන් c එකක් එකතු කරනවා. 3යි. මෙහෙම උඩට එනවා. දැන් c විශාලයිද 3ට වඩා? බලන්න 3 විශාලයිද 3ට වඩා? 3 විශාලයිද 3ට වඩා? හවුද නැද්ද? 3 විශාලයිද 3ට වඩා? දැන් මේ වෙද්දි ශ්‍රී ලංකා කියලා 3 පාරක් print වෙලා ඉවරයි ඈ. මම බලාපොරොත්තු වෙන්නේ 3 පාරක්. දැන් 3 පාරක් print වෙලා ඉවරයි. දැන් මෙතෙන්ට වෙලා බලනවා. දැන් මෙතන තියෙන්නේ c 3යි. 3ට වඩා 3 විශාලයිද? හවුද නැද්ද? නෑනේ. නැත්තම් මෙහෙටද යන්නේ මෙහෙටද? මේ නෝනම් කොහටද යන්න කියලා තියෙන්නේ? නෝනම් යන්නේ පහළට. මේ නෑනම් පහළට. ඔව් නම් තමයි මෙහෙට යන්නේ. දැන් 3 විශාලයි 3ට වඩා? නෑනේ. එහෙනම් පහළට යනවා. ආයෙත් ශ්‍රී ලංකා කියලා print වෙනවා. බලන්න. print වෙලා එකක් එකතු වෙනවා. අන්න 4 වෙනවා. දැන් 4 විශාලයිද 3ට වඩා? ඔව් දැන් තමයි end වෙන්නේ. දැක්කද? මම මෙතන 3 දාපුවම 4ක් print වුණා. එහෙනම් 10 දැම්මොත් 11ක් print වෙනවා. තේරුණාද? 20 දැම්මොත් 21ක් print වෙනවා. වැඩිපුර එකක් යනවා මේකේ. තේරුණාද? ඒක මේ විදිහට පැන්සලෙන් පැත්තකින් ලියන්න ඕන එක්සෑම් එකේදීත් එහෙම ලිව්වේ නැත්නම් මේ ෆ්ලෝ chart ගාන ගොඩ දාගන්න හම්බෙන්නේ නැහැ. හරි? මේ විදිහට අනිවාර්යයෙන්ම පැත්තෙන් ලියන්නම ඕනේ ඈ. එතකොට ඔන්න තේරුම් ගන්න මේක ශ්‍රී ලංකා කියන වචනය අපිට අවශ්‍ය වාර ගන්න මේ ඊට වඩා එකක් වැඩියෙන් print වෙනවා. එහෙනම් විසඳුම මොකද්ද? මේකට විසඳුම මොකද්ද? 3 දුන්නම 4 වෙනවා 10 දුන්නම 11 වෙනවා. මොකද්ද විසඳුම? විසඳුමක් යෝජනා කරන්න. මොකද්ද විසඳුම? අන්න හරි. හරියටම හරි. c ගිහාන් මොකද්ද කියන්නේ? c සමානයි c ධන 1. තමයි දැනටත් තියෙන්නේ. හරි. අන්න right. හරියටම හරි. නැති? හරියටම. එක්ක මට පුළුවන් c සමානයි 1යි කියලා දෙන්න. c සමානයි 1යි කිව්වනම් අන්න 1 2 3 4ෙදි අයින් වෙනවනේ. 1 2 3 තමයි print වෙන්නේ. 4ෙදි ඉවත් වෙලා යනවනේ. c සමාන 1යි කියලා දුන්නා නම් වැඩේ ගොඩ. එහෙම නැත්තම් අපිට පුළුවන් මේක බිඳුවම තියලා මෙතෙන්ට සමාන කිරීම දාන්න. c විශාලයි හෝ සමානයි. එතකොට මෙතන 3 ආවහම yes වෙනවනේ. 3 ආවහම කලින් නොවුන හින්දානේ ශ්‍රී ලංකා කියලා print උනේ. දැන් 3 ආවහම yes වෙනවා. ඒක end වෙනවා. හරි? එතකොට මේ දෙකෙන් කැමති එකක් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. මේ දෙකෙන් කැමති එකක් අපි මේක දාමු. හරි? මේ විදියට දාලා ඒක ලියන්න පුළුවන්. එතකොට අපේ සූඩෝ කෝඩ් එකට આવොත් ඔන්න සූඩෝ කෝඩ් එකට වෙන වෙනස තේරුම් ගන්න. සූඩෝ කෝඩ් එකට පැත්තට ආවහම මෙන්න මෙහෙම වෙනස් වෙනවා. දැන් අපි කලින් පාවිච්චි කරේ while loop එකනේ. දැන් while loop එක පාවිච්චි කරන්න බෑ. ඇයි while loop එකේ කියන්නේ යම්කිසි condition එකක් සත්‍ය වෙන තාක්කල් දෙයක් කරන්න කියලා. දැන් මෙතන කියන්නේ සත්‍ය වෙන තාක්කල් නෙමෙයි. මෙතන කියන්නේ සත්‍ය වෙන තාක්කල් කරන්න කියලා නෙමෙයි.
ඒක සත්‍යව තියෙන තාක්කල් කරන්න කියලා නෙමෙයි කියන්නේ. මෙතන කියන්නේ අසත්‍යව වෙන, ඒ කියන්නේ අසත්‍යව තියෙන තාක්කල්, වැරදිලා තියෙන තාක්කල්. එහෙම නැත්නම් හරි යනකම් මේක කරන්න. කවදා හරි ගියොත් නවත්තන්න. හරි යන තාක්කල් මේක කරන්න. තේරුණාද? හොඳට වෙනස තේරුම් ගන්න. එතකොට මේ වගේ අවස්ථාවකදී සරලවම ඔයාට ඔළුවට දාගන්න පුළුවන් එක තමයි no එකෙන් කරගෙනවා නම් ඔයා දාන්න ඕනේ repeat until කියන එක. මොකද? repeat until. R E P E A T. repeat. හරි? repeat until. repeat until. U N T I L. repeat until. ඒ කියන්නේ repeat until කියන්නේ repeat කරන්න මෙන්න මේ දේ සත්‍ය වෙනකම්. මෙන්න මේ දේ සත්‍ය වෙනකම්. until කියන්නේ ඒකනේ. හරි? repeat until මොකක් වෙනකන්ද? C විශාලයි හෝ සමානයි 10 වෙනකම්. C විශාලයි හෝ සමානයි 10 වෙනකම්. C විශාලයි හෝ සමානයි 10 වෙනකම් පල්ලෙහා දේවල් ටික කරන්න. හැබැයි ඒක උණ ගමම්ම නවත්තන්න ඕනේ. මේක සත්‍ය උණ ගමම්ම, හරි? මේක සත්‍ය උණ ගමම්ම until මේක true වෙනකම්. හරි? මේක වෙනකම් කරන්න පුළුවන්. මොනවද කරන්න ඕනේ? display Sri Lanka. හරි? display Sri Lanka. C සමානයි C ධන 1යි. එතන end එක දාන්න පුළුවන්. end. හරි? begin එක end එක. එතකොට තේරුම් ගන්න yes එකෙන් කරකවනවා නම් while, no එකෙන් කරකවනවා නම් repeat until. ඒ විදිහට මතක තියාගත්තා නම් ඉතා සරලයි. yes එකෙන් කරකෙව්වොත් while loop එක, no එකෙන් කරකෙව්වොත් repeat until. yes එකෙන් නම් while, no එකෙන් නම් repeat until. ටක් ගාලා මේකත් දාගන්න. repeat until එක. හැබැයි ඕක ඔයාට ප්‍රශ්නයක් දුන්නොත් ඔයා එක්සෑම් එකේදී මේව පාවිච්චි කරන්න යන්නේ නැහැ. මේක පාවිච්චි කරන්නේ ඒගොල්ලෝ ඔයාට දීලා තිබ්බොත් ඒක අඳුරගන්න පමණයි. ඒකින්ද මේක දැනගෙන තියාගත්තාම ඇති. මේකෙන් ඔයා ගණන් හදන්න අවශ්‍ය නැහැ. ඔයා ගණන් හදන්න ඕනේ මන් දීපු පළවෙනි ක්‍රමයෙන් පමණයි. ටක් ගාලා දාගන්න. ඉවර නම් කියන්න. repeat until. සම්පූර්ණයෙන් හරිනේ ඔක්කොම ටික ලිව්වා. repeat until C කුඩයි C විශාලයි හෝ සමානයි 10 වෙනකම්. display Sri Lanka C සමානයි C ධන 1. අවසානයේ end එක දාන්න. අවසානයේ end එක දාන්න. හරි? දැන් end එක කැතයි වගේ නම් end. දැන් end එක දාමු. හරි? තොරොන්න ඔය විදිහට අපිට මේකත් දාන්න පුළුවන්. ඒතර ඒක තේරුම් ගන්න ඕනේ. හරි? right. ඊළඟට එතකොට repeat until එක දාන්නේ කොයි වෙලාවටද? no එකෙන් කරකවනවා නම් පමණයි. no එකෙන් කරකවනවා නම් repeat until. ඊළඟට මේකම අපිට ගේන්න පුළුවන් මෙන්න මෙහෙම. මේකම පල්ලෙහාට. මේකම පල්ලෙහාට. මෙහෙම දීලා මං කියනවා මුලින්ම display Sri Lanka. display Sri Lanka.
ඔහොම දෙනවා. ඊට පස්සේ c සමානයි c ධන 1යි. ඊට පස්සේ අන්න is c කුඩයි හෝ කුඩයි නෙමෙයි දැන් විශාලයි. විශාලයි හෝ සමානයිද 10ට. විශාලයි හෝ සමානයිද 10ට. yes නම් end කෙලිම end කරලා දානවා. no නම් මෙන්න කරකවන. දැන් මට කියන්න දැන් අර උඩ තිබ්බ කන්ඩිෂන් එක මම පල්ලෙහාට අරන් ආවා. දැන් ශ්‍රී ලංකා කියලා 10 වතාවක් print වෙයිද 11 වතාවක් print වෙයිද 9 වතාවක් print වෙයිද? මොකද හිතන්නේ? මේ flow chart එක අනුව ශ්‍රී ලංකා කියන වචනය 10 වතාවක්ද 11 වතාවක්ද 9 වතාවක්ද print වෙන්නේ? හරි? හංස පිව්මන්ත කියන ප්‍රශ්නේ මට හරියට තේරුන්නේ නැහැ. බලන්න 10 වතාවක්ද 11 වතාවක්ද 9 වතාවක්ද print වෙන්නේ. තාමත් ඉන්නවා 10 කියන අය ඉන්නවා 9 කියන අය ඉන්නවා 11 කියන අය. දැන් එහෙම වෙන්න බෑ. ඔයගලන්ට හිතට එන සංඛ්‍යාව කියන්න බෑ. චෙක් කරලා බලන්න c සමානයි 0යි කියලා පැත්තකින් දාලා මේවා ටික කරලා බලන්න. c විශාලයි හෝ සමානයි 3 කියලා දාලා උදාහරණයක් අරගෙන බලන්න. 10 වතාවක්ද print වෙන්නේ 9 වතාවක්ද 8 වතාවක්ද 11 වතාවක්ද මොකක්ද කියලා. හරි? හරි. 9 කියන අය ඉන්නවා 10 කියන අය ඉන්නවා 11 කියන අයත් ඉන්නවා. එහෙම වෙන්න බෑ. හැමෝම හරි එක අංකයක් කියන්න ඕන. බෑ. ඒ වරද්දන්න බෑ. මේක වරදින්න විදියක් නැහැ නේ. හරියට පැන්සලෙන් පැත්තක ලිව්වනම් ඔය ලියන්න කම්මැලිකම තියන අය තමයි වරදින්නේ. කම්මැලි පැත්තෙන් ලියන්න හිතින් කරනවා. හිත තුන් පාරනේ හිතින් කරනවා. හිතින් කරන්න ගියහම තමයි ඔය වරදින ඔක්කොමලා එහෙමයි. මේක පැන්සලෙන් පැත්තෙන් කම්මැලි නැතුව ලිව්වනම් වරදින්නේ නැහැ. ලියන්න කම්මැලි නිකන් c සමානයි 0යි කියලා දාලා ඊට පස්සේ ඒක කපලා 1 ලියලා ඒක කරන්න කම්මැලි. ඒක චූටි දෙයක් කියලා හිතන්න. හැබැයි ওই චූටි දෙයෙන් වෙන දේ මේ ඔයගලන්ට තේරෙන්නේ නැහැ. බලන්න. ඒක හරියට ලියන්න නැතිකම හින්දා උත්තරේ වරදිනවා. හරි? 10 කියනවා 11 කියනවා 9 කියනවා. බලන්න ආයි. right. බලන්න. දැන් මම උත්තරේ හදලා පෙන්නනවා. වැරදුන කට්ටිය ඔහොමම දන ගහගෙන ඔහොම දන ගහන්න ඕන. හරි? right. බලන්න. එමෙතන ටොක්ක්ක් යන ගන්න ඕන. මට අයින්න බෑන් ළඟට ඇවිල්ලා. බලන්න. c සමානයි 0යි. කම්මැලි නැතුව ලියන්න පැත්තකින් c සමානයි 0යි කියලා. පටන් ගන්න මෙතන ඉන්නේ. c සමානයි 0යි. ඇඟිල්ල තියාගෙන මෙහෙ වෙන්න. display ශ්‍රී ලංකා. ඔන්න ශ්‍රී ලංකා කියලා print කරා. ශ්‍රී ලංකා. හරිනේ? 1යි. c සමානයි c ධන 1යි. කම්මැලි නැතුව මේක කපලා 1යි කියලා ලියන්න. හරි? ඕක කම්මැලි වෙන හින්දා තමයි ඔය වරදින්නේ. ඔන්න ඊළඟට ඇඟිල්ල මෙහෙන් පල්ලහැට අරන්. c විශාලයි හෝ සමානයිද 3ට. 3 දාන්නේයි 10 වතාවක් කරකවන්න කම්මැලි හින්දා. 3ට. හරි. 3ට වඩා විශාලයිද 1? නෑ. නැත්තම් ඕකෙන්. display ශ්‍රී ලංකා. ඔන්න ආයේ ශ්‍රී ලංකා කියලා print කරා. සීට් එකක් එකතු කරන්න. මේක කම්මැලි නැතුව කපලා 2යි කියලා දාන්න. c විශාලයි හෝ සමානයිද 3ට. c විශාලයි හෝ සමානයිද 3ට. නෑනේ. c විශාලත් නෑ සමානත් නෑ 3ට. එහෙනම් මෙහෙන් එනවා. display ශ්‍රී ලංකා. ඔන්න 3 පාරක් print වුණා. සීට් එකක් එකතු කරනවා. 3යි. ඕකෙන් පල්ලෙහාට එන්න. හරි? c දැන් විශාලයි හෝ සමානයිද 3ට. මට කියන්න දැන් ඔව්ද නැද්ද? දැන් මේ කන්ඩිෂන් එක සත්‍යද නැද්ද? සත්‍යද නැද්ද? ඔව්ද නැද්ද? දැන් මේ කන්ඩිෂන් එක yes. මේ කන්ඩිෂන් එක yes වෙනවා. 3
විශාලයි හෝ සමානයිද 3ට වඩා? ඔව්. 3 සමානයි 3ට වඩා. එහෙනම් එන්න වෙනවා. ඉතින් එතන ඉවරයි. මේ ශ්‍රී ලංකා කියලා 3 පාරයි print වෙන්නේ. ඉතින් ඕකේ මොකක්ද තියෙන අමාරු? මේක වටේ 3 පාරක් යන්න තියෙන මොකක්ද අමාරු? මුකුත් අමාරුවක් නැහැ කම්මැලි. හිතින් කරන්නේ. හිතින් කරනවා නැත්නම් සීට එකක් එකතු වුණා ඔන්න එක පාරක් print වුණා හරි 1යි කියලා ඔන්න ඇඟිල්ල නමා ගන්නවා. ආයෙ පාරක් යනවා සීට 2යි කියලා දා ගන්නවා. ආයෙ තව ඇඟිල්ල නමා ගන්නවා. ඊළඟට සීට 3යි කියලා දා ගන්නවා. ඊට පස්සේ ඇඟිල්ල නමාගත්තු ගාන මතකත් නැහැ. ඇඟිල්ලක් එක්ක දිගෑරනවා. ඔය මොකක් හරි බයිලයක් වෙලා එක්ක 9 කියනවා නැත්නම් 11යි කියනවා නැත්නම් 10යි කියනවා. හරි? එහෙම වෙන්න බෑ. මේක හරියට කරන්න ඕන කම්මැලි නැතුව. හරි? මේක කම්මැලි නැතුව කරන්න ඕනේ. මේකෙන් තමයි ෆ්ලෝ chart එක ඔයාට හදා ගන්න පුළුවන් වෙන්නේ. හරි? ඒක හිතින් කරන්න යන්න එපා. හරි? ඒක හිතින් කරන්න බෑ. ඒක මෙහෙම සුළු කරන්න ඕනේ. right. එතකොට මේකත් කිසි වැරද්දක් නැහැ. මේ විදිහට ලස්සනට වැඩේ වෙනවා. මේක ටක් ගාලා ලියගන්න. ටක් ගාලා ලියගන්න. එතකොට ඔය තියෙන්නේ 4 වන ආකාරය. හරි? 4 වන ආකාරයද? ඒකේ මේ ඒකේ මේ සූඩෝ කෝඩ් එක ලිව්වේ නැහැ. සූඩෝ කෝඩ් එක ලියලිමු. සූඩෝ කෝඩ් එක ලියමු. එතකොට ඔන්න 4 වන ආකාරයේදී මේ අපේ කන්ඩිෂන් එක තියෙන්නේ 15. no එකෙන් කැරකෙනවා නම් මට කියන්න while the repeat until the no එකෙන් කැරකෙනවා නම් දැන් මෙතන no එකෙන් කැරකෙන්නේ. no එකෙන් කැරකෙනවා නම් while the repeat until the දාන්නේ. no එකෙන් කැරකෙනවා නම් අපි repeat until the no while the දාන්නේ. මම චුට්ටකට කලින් කිව්වා. හරි. repeat until එක දාන්න ඕනේ. දැන් repeat until එක මෙතන උඩින්ද දාන්නේ යටින්ද? මෙතන උඩින් දාන්න පුළුවන්ද නැත්නම් යටින් දාන්න වෙනවද? උඩින්ද යටින්ද දාන්න වෙන්නේ. මේ flow chart එක අනුව මේ flow chart එක අනුව repeat until එක යටින් දාන්න වෙන්නේ නේ. යටින් තමයි දාන්න වෙන්නේ. මේ loop එක තියෙන පල්ලෙහානේ. එහෙනම් අපිට දාන්න වෙනවා මෙතනින් දානවා මම repeat මෙතනින් දානවා. repeat මොකද්ද repeat කරන්න කියන්නේ? display අර කලින් do දැම්මා වගේ. display ශ්‍රී ලංකා C සමානයි C ධන 1 until මොකක් වෙනකන්ද? C විශාලයි හෝ සමානයි 10 වෙනකම්. ඊට පස්සේ යන්න end එක දාන්න පුළුවන්. ඔන්න ඔච්චරයි. බලන්න. කලින් repeat until එක උඩ තිබ්බා. දැන් repeat එක උඩ until අර condition එක පල්ලෙහා. condition එක පහලින් දාන්න වෙනවා. පැහැදිලිද? එතකොට ඔන්න ඔය විදිහට තමයි 4 වෙනි ආකාරයේ තියෙන්නේ. ඒතර මේ විදිහට දුන්නොත් ඔයාට අවබෝධ කරගැනීම හැකියාව තියෙන්න ඕනේ. ඔයා තනියෙන් මේ විදිහට ලියන්න යන්න එපා. ඔයා තනියෙන් කරනවා නම් පළවෙනි ක්‍රමය විතරක් පාවිච්චි කරන්න. හරි. ටක් ගාලා මේකත් අඳ ගන්න බෑ. ටක් ගාලා අඳ ගන්න. right. ඉවරනම් කිය. ඉවරනම් කිය. හරිනේ. right. ඒතර මම මේකත් පෙන්නන්නම්. repeat until එකත් බලන්න මේ marking scheme එකේ මේ විදිහට දීලා තියෙනවා. repeat උඩින් දාලා
අපිට අවශ්‍ය දේවල් ටික මේ විදිහට ලියලා until කියලා දාලා මේ විදිහට දාන්න පුළුවන්. until එක ඔය විදිහට දාන්න පුළුවන්. tit දාන්න මොනවත් අවශ්‍ය නැහැ. හරි. එතකොට මේකටත් ලකුණු හම්බ වෙනවා. නමුත් මම ඔයගලන්ට කියන්නේ එක්සෑම් එකේදී මේවා ලියන්න යන්න එපා. එක්සෑම් එකේදී අර හැම වෙලේම පළවෙනි ක්‍රමය මම ගන්නපු පළවෙනි ක්‍රමය විතරක් පාවිච්චි කරන්න. මේ ක්‍රමය ඒ ක්‍රමය ලේසි. හරි? right. ඊළඟට අවසාන ක්‍රමය. මේක ලියන්න පුළුවන් අවසාන ක්‍රමය. කියන්නේ පස්වන ආකාරය. බලන්න පස්වන ආකාරය තමයි මේක අපිට ලියන්න පුළුවන්. ඒකට අදාළ මේ ෆ්ලෝ chart එකක් නැහැ. කෙලින්ම අපේ මේ සූඩෝ කෝඩ් එක ලියන්න පුළුවන් තවත් ආකාරයක් තියෙනවා. හරි? ඒක සූඩෝ කෝඩ් වලට විතරයි ෆ්ලෝ chart ඒකට ගැලපෙන ෆ්ලෝ chart එකක් අඳින්න බෑ. සූඩෝ කෝඩ් වලට විතරයි ඒක තියෙන්නේ. හරි? පස්වන ආකාරය. එතකොට පස්වන ආකාරය තියෙන්නේ 12 වෙනි පිටුවේ. 12 වෙනි පිටුවේ. ඒකෙදි අපිට දාන්න පුළුවන් මුලින්ම begin එක මේ විදිහට දානවා. begin කියලා දානවා. හරි? ඔයගොල්ලෝ අහලා ඇති for loop එක. Python නිකන් හරි පොඩ්ඩක් ඉගෙනගෙන තියෙනවා නම් for loop කියලා එකක් මතක ඇති. ඒතර for loop එක අපි පාවිච්චි කරනවා මෙතනදී. for loop එක අපිට මේ flow chart වලින් ඇඳලා පෙන්නන්න බෑ. ඒක coding වලදී විතරයි අපි for loop එක දාන්නේ. flow chart එකෙන් අපි සාමාන්‍ය while loop එක විතරයි අඳින්නේ. හරි? for loop එකෙන් කරන්නේ මම මෙතන දානවා for x සමානයි 1 සිට 1 to 10 කියන එකේ අදහස ළමයි 1 සිට 10 දක්වා කියන එක 1 to 10 1 2 3 4 5 6 7 8 9 10. ඒතර 10 for x සමානයි 1 to 10 අන්න අපිට කියන්න පුළුවන් මෙතන display ශ්‍රී ලංකා. හරි? ඔච්චරයි. ඊට පස්සේ end එක දාන්න පුළුවන්. එතකොට මේකේ තේරුම මොකද්ද? for x සමානයි 1 to 10. x වලගේ 1 සිට 10 දක්වා වෙනස් වෙද්දී ශ්‍රී ලංකා කියලා ඩිස්ප්ලේ කරන්න. 1 සිට 10 දක්වා වෙනස් වෙද්දී. මුලින්ම 1 කියලා එනවා ශ්‍රී ලංකා කියලා ඩිස්ප්ලේ වෙනවා. ඊළඟට 2 කියලා එනවා ඒකෙදිත් ශ්‍රී ලංකා කියලා ඩිස්ප්ලේ වෙනවා. 3 කියලා එනවා 4 කියලා එනවා 5 කියලා එනවා 6 කියලා ඔහම 7 8 9 10 කියලා එනවා ශ්‍රී ලංකා කියලා ඩිස්ප්ලේ වෙනවා. ඊට පස්සේ කීයක්වත් එන්නේ නැහැ. එයි මම මෙතන කියන්නේ 1 සිට 10 දක්වා විචලනය වෙද්දී 1 සිට 10 දක්වා විචලනය වෙද්දී මේ දේ කරන්න. ඒතර දැන් 1 සිට 10 දක්වා විචලනය වෙද්දී ශ්‍රී ලංකා කියන එක 10 පාරක් print වෙනවා. ඒතර for loop එකක් පාවිච්චි කරන්නත් පුළුවන් අවශ්‍ය නම් මෙන්න මේ විදිහට මේ අපේ සූඩෝ කෝඩ් අඳිද්දී නමුත් ඒවත් ඕගොල්ලෝ කෙලින්ම ලියන්න යන්න අවශ්‍ය නැහැ. බැරිලාත් සූඩෝ කෝඩ් එකක් දීලා තිබුණොත් ඒක තේරුම් ගන්න මේක ඔළුවේ තියාගන්න. හරි? ඒකත් ලියාගන්න ගන්න. ඒකත් ලියාගන්න. පස්වන ආකාරයට හරි? right. එතකොට ඔන්න ඔය විදිහට මේ ආකාර දැන් අපි ඉගෙන ගත්තා අනුක්‍රමන ඊට පස්සේ තේරීම් වලත් ආකාර දෙකක් කතා කරා සහ මෙන්න මේ විදිහට පුනර්කරණ කියන ආකාර ටික ඉගෙන ගත්තා. පුනර්කරණ වලත් මේ විදිහට ක්‍රම 5ක් කියලා දුන්නා. එතකොට ඔන්න ඔය ක්‍රම සෙට් එකෙන් එකක් පමණයි එක්සෑම් එකට එන්න පුළුවන්. ඔතනින් එහා එන්න විදිහක් නැහැ. මොකද ওই ටික තමයි අපිට තියෙන්නේ. පැහැදිලිද? එතකොට ඔන්න ඔය ක්‍රම ටික නැවත නැවත බලන්න ඕනේ. තව අපි ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕනේ. එතකොට මේ ටිකෙන් මේ ටික හරියට තේරුම් ගත්තොත් විශේෂයෙන් දැන් මේ මම ක්‍රම 4ක් කියලා දුන්නේ. මේ ක්‍රම 4න් අර මම කියපු ක්‍රම 5ක් කියලා දුන්නේ. මේ ලූප් එකක් දාන. ඒ පහෙන් පළවෙනි ක්‍රමය තමයි ඔයා ඔළුවේ දාගන්න ඕනේ. ඉතුරු ක්‍රම 4 බලලා මතකේ තියාගන්න. ඒ ක්‍රම පාවිච්චි කරන්න යන්න එපා උත්තර ලියන්න. ඒ ක්‍රමයක් ඔයාට දීලා තිබ්බොත් MCQ එකට වගේ
ඒක පාවිච්චි කරන්න. හරි? ඒතර ඔන්න ඔය විදිහට තමයි ඒක කොට දාගන්නේ. අපි අර එකක් මිස් වුණානේ ඔය පරක් වෙලා ආපු අයට සහ මට රෙකෝඩින් එක දාන්න බැරුව ගියා ඒ ප්‍රශ්නේ කතා කරද්දී 10 වෙනි පිටුවේ ඒකට ටක් ගාලා අපි කතා කරමු 10 වෙනි පිටුවේ. ඒතර ඒක හිටපු අය ඒකට හිටපු අය ඕනනම් ඩ්‍රොප් වෙන්න පුළුවන්. නැත්නම් මම ඒ සාකච්ඡාව ආයෙ පොඩ්ඩක් අහගන්න පුළුවන් 10 වෙනි පිටුවේ අර Q2 කියන එක. එතනදී තමයි අපේ පවර් කට් එක උනේ. ඒකේ සූඩෝ කෝඩ් එක අපිට ලියන්න හම්බුන්නේ නැහැ. ඒකේ සූඩෝ කෝඩ් එක ලියන්න හම්බුන්නේ නැහැ. හරි? රයිට්. බලන්නකෝ. ඒකේ ෆ්ලෝ චාර්ට් එක තිබ්බේ මෙන්න මේ විදිහට. ඒකට අදාළ සූඩෝ කෝඩ් එක අපි ලියමු. ඒකේ ෆ්ලෝ චාර්ට් එක තියෙන්නේ x කියලා සිසුවෙක්ගේ ලකුණු ඇතුළත් කළ විට ඒක 75ට වැඩි නම් ඒ මෙන්න එහෙනම් start ඊට පස්සේ input ලකුණු අපි x කියලා ගමු input x ඊට පස්සේ 75ට වැඩි නම් අන්න අපිට දාන්න පුළුවන් if x විශාලයි 75 x විශාලයි 75 මෙහෙමනම් මෙහෙම අපි එහා පැත්තෙන් දාමු yes නම් ඩිස්ප්ලේ කරන්න කියනවා a ඩිස්ප්ලේ කරන්න a ඩිස්ප්ලේ කරන්න a හරි ඊට පස්සේ ඊළඟට මේක නෝනම් අපි බලන්න ඕනේ if නැත්නම් is ඕන එකක් දාන්න පුළුවන් අපි is දාමුකෝ exam එකේ is එන හින්දා x විශාල නම් 60ට වඩා අපිට කිව්වා yes නම් display b ඊට පස්සේ 60ට වඩා නෙමෙයි 65ට වඩා වැඩි නම් b ඊළඟට 50ට වැඩි නම් c is x විශාලයි 50යි නම් c display c ඊළඟට එහෙම නැත්තම් අන්න display w display w හරිනේ ඔන්න ඔය විදිහට තමයි එන්නේ ඊට පස්සේ මෙතනින් end එකට යන්න පුළුවන් මේ ඔක්කොම මේ විදිහට ඇවිල්ලා end එකට යනවා මේ flow chart එක අපි ඇඳලා තිබ්බා කලින් හරි මේකට අදාළ සූඩෝ කෝඩ් එක තමයි අඳින්න ඕනේ මේකට අදාළ සූඩෝ කෝඩ් එක අඳිද්දි බලාගන්න අපි සාමාන්‍ය විදිහට මෙතන begin දානවා ඒව කිසි වෙනසක් නැහැ input එක දානවා ඒව වෙනසක් නැහැ වෙනස වෙන්නේ මෙන්න මෙතනදී බලන්න මම මුලින්ම if x විශාලයිද 75ට කියලා බලනවා ඒක ඕනම් display a එහෙම නැත්තම් මට කරන්න දෙයක් නෙමෙයි තියෙන්නේ මට එහෙම නැත්තම් තවත් කන්ඩිෂන් එකක් චෙක් කරන්න තියෙනවා මෙහෙම නෙවෙයි නම් තවත් කන්ඩිෂන් එකක් චෙක් කරන්න ඕනේ. ඒ කියන්නේ ඒ වගේ වෙලාවට අපි දානවා else if කියලා. else if x විශාලයි කී තියෙන්නේ 65. else if x විශාලයි 65 නම් display b else if තමයි මෙතන තියෙන්නේ මේක නෙවෙයි නම් මේක චෙක් කරන්න තියෙන්නේ මේක නෙවෙයි නම් තවත් එකක් චෙක් කරන්න තියෙනවා එහෙනම් තවත් else if එකක් දාන්න ඕනේ else if x විශාලයි 65 නෙවෙයි 50 අන්න display c අන්න මේ ටික ඔක්කොම නෙමෙයි නම් තමයි else part එකට යන්නේ එතකොට අන්න display අපිට දාගන්න පුළුවන් w කියලා display w මතක් කරලා end if එක දාන්න මේ තනිකර එක if එකක් කොටස් හතරක් තියෙන බලන්න මෙතන 1යි මෙතන 1යි මෙතන 1යි 3යි අවසානයේ else එකයි
4යි. කොටස් 4ක් තියෙන if condition එකක්. මේ විදිහේ if condition තියෙන්න පුළුවන්. ඒතකොට ඔය විදිහට දැම්මා end එක පල්ලෙහෙන් දැම්මා. ඔන්න ඔහම තමයි ඒකේ pseudo code එක එන්නේ. වරහන් දාන්න ඕනේද? මෙතන වරහන් දාන්න මොකද මේ ඒක දැම්මේ නැහැ කියලා වැරද්දක් නැහැ. නමුත් අර මාකින් ස්කීම් එකෙත් වරහන් තිබ්බ හින්දා ඔයගොල්ලොත් වරහන් දාන්න පුරුදු වෙන්න. ඒව මේ මම කියවනේ මේකට නීති නැහැ. තේරුණාද? මේවට වරහන් දැම්මේ නැහැ කියලා රන් වෙන්නේ නැති කතන්දරයක් නැහැනේ. ඒකෙන්ද ඒවට වැරදි දාන්නේ නැහැ. නමුත් මාකින් ස්කීම් එකෙත් වරහන් තිබ්බ හින්දා ඔයගොල්ලොත් වරහන් දාන්න. එතකොට ඔයාගේ එක මාකින් එක වගේම තියෙනවනේ. එතකොට ලස්සනයි. එහෙම නැතුව ඒවා නීති එහෙම නෙමෙයි ඈ. ඒවා නීති නෙමෙයි. මේක කාටවත් කිසිම ගුරුවරයෙක්ට හෝ කාටවත් කියන්න බෑ. වරහන් දැම්මේ නැත්නම් වැරදි කියලා. ඒක පට්ටපල් බොරුවක්. එහෙම දාන්න බෑ. මොකද මේක ව්‍යාජකේතය. ව්‍යාජකේත වලට නීති නැහැ. Python වල කිව්වනම් අන්න හරි. Python වල ඒක දැම්මොත් රන් වෙනවා, දැම්මේ නැත්නම් රන් වෙන්නේ නැහැ. මේක කොහෙවත් රන් කරන්න යන්නේ නැහැ. මේක වෙන්නේ නිකන් මනුස්සයෙක්ට බලලා තේරුම් ගන්න හදන එකක්. හරි? right. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි ඒක බලන්න ඕනේ. OS එකේ වීඩියෝ එක ඔයාද දානවා. හරි? එතකොට ඔන්න මේකත් පොඩ්ඩක් ලියා ගන්න 10 වෙනි පිටුවේ අපේ මිස්සුනේ ඒකනේ. 10 වෙනි පිටුවේ උඩම. හරිනේ? right. එහෙනම් අදට ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඊළඟ දවසේ අපිට කෙලින්ම Python ටික පටන් ගන්න පුළුවන්. ඒව ටිකත් එක්ක එහෙනම් ඊළඟ දවසේ හම්බෙමු. හැමෝටම එහෙනම් අයබෝවන්.